හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණවනේ පවත්වන 246 වන භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. එතකොට අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. එහෙමනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. නේවාසික භාවනාවෙන් ප්‍රශ්න 9කුත් දුරස්ත භාවනාවෙන් ප්‍රශ්න 6කුත් ලැබී තිබෙන බව සඳහන් කරලා තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආදුනික යෝගියෙක්මි. ලබා දුන් කමඨහන් අනුව වැලිමලුවේ සක්මන් කළෙමි. තෙරුවන් නැමද සක්මන ආරම්භ කරනවත් සමගම මගේ දකුණු පාදයේ සුලැඟිල්ලෙන් ආරම්භ වුණු වේදනාව දකුණු අංශය දිගේ හිස දක්වාද අතටද එන බව දැනුනි. නමුත් නොනවත්වාම දෙතුන් වතාවක් සක්මන් මළුවේ දෙපසට ගමන් කළෙමි. වේදනාවත් සමගම අතීතයේ විඳි ඊටමත් දුක්බර ජීවන අත්දැකීමක් සිහිවිය. ඒ සමගම වේදනාව ඊටා තීව්‍ර විය. එම දුක්බර බොහොත මට මැවී පෙනෙන්නට විය. නමුත් එය අමතක කර සක්මන් කිරීම ගැනම මම සිහිය පවත්වා ගතිමි. මගේ දකුණු අංශයේ වේදනාව ටිකෙන් ටික අඩු වී නැති වී ගියේය. ඉන්පසුවද මම සක්මන් කාලය අවසන් වන තෙක් සක්මන සිදු කළෙමි. මෙහි පැමිණෙන විට මගේ සිතේ හදවතේ තිබුණ දුක මොහොතින් මොහොත තුනී වනු දැනේ. සක්මන් කිරීමට මම කැමැත්තක් දක්වමි. අපිට කරුණාවෙන් දහම් කරුණු පැහැදිලි කර දෙමින් ඔබ වහන්සේ කරන සේවයට නිරෝගී සුව පතමි. හොඳයි. ඔක තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් ඉතින් විවිධාකාර දේවල් අපේ හිතවල තියාගෙන එනවා. ඉතින් එතකොට අපි උත්සාහන්ත වෙන්නේ මේ කායානුපස්සනාව මූලික මට්ටමේදී උපයෝගී කරගන්නවා අපේ මේ දුක් දුම්නස් දුරු කරගන්න. බුදුහාඳුර එහෙම්මම තමයි සතිපට්ඨානයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක්ඛ දෝමනස්සානං අත්තගමාය. දුක් දුම්නස් දුරු කිරීම පිණිස. ඒ කායන මාර්ගයක් තියෙනවා කියලාම කියනවා. ඒ නිසා අපි සැකහැර මේ දේ කරන්නයි තියෙන්නේ. ඒක ටික ටික කරන්න අපි අපේම කය පාවිච්චි කරනවා මේ නැංගොරමක් වගේ. දැන් අපේ හිත නැත්තම් හිදුවනවා මෙහිදුවනවා. දැන් මේ වෙලා තියෙනා වගේ අතීත දේවල් මතක් කරනවා. ඒ හරහා නැවතත් අර දුක් දුම්නස් හිතට එනවා. ඒක වළක්ව ගන්න අපි උපයෝගී කරගන්නවා අපිට මේ දීලා තියෙන මුල කමටහන. මේ කය තමයි ඉතින් කායानुපස්සනාදී පාවිච්චි කරන්නේ. එතකොට අපි වඩා ඒක ඇසුරු කරන්න අපි දන්නේම නැතුව අපේ හිතේ තියෙච්ච දුක් දුම්නස් දුර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ගැඹුරෙන් එතකොට පස්සේ සෑහෙන කාලයක් දුකින් තොරව දුම්නසකින් තොරව බොහොම සැහැල්ලු මනසකින් අවබෝධයකින් ඉන්න පුළුවන් ගතියක් සකස් වෙලා එනවා. ඒ නිසා ඕක දිගට කරන්න ඒ කියන්නේ එක පාට සියල්ල දුර වෙන එකක් නැහැ. හැබැයි අපිට පොඩ තේරෙන්න ඕනේ හිතේ යම්කිසි සැහැල්ලුවක්. හිතේ තරන්දමක කලින් තිබුණා වගේ පීඩාකාරී ගති පහ වෙලා ගිහිල්ලා දැන් නිකන් සැහැල්ලු වෙච්ච ගතියක්. මේ මොහොතේ ඉන්න ගතියක්. අර වර්තමානයට ආපු ගතියක්. ප්‍රകൃතියක ඉන්න ගතියක් අපිට තේරෙන්න ඕනේ. එහෙම තේරෙනවා නම් ඒ කියන්නේ අපිට පොඩ්ඩක් ක්‍රමය අහුවෙලා තියෙනවා. ඒ නිසා යන විදිය හොඳයි. තව ටිකක් උනන්දු කරන්න. දැන් හිතට පොඩ්ඩක් මේකේ ක්‍රමයේ තේරලා තිනවා. තව ටිකක් උනන්දු කරලා ගන්න. ඒ කියන්නේ හිතන්න දැන් අපිට ඉස්සෙල්ලා තේරුනේ ඔන්න නිකන් වම දකුණ කියලා විතරයි ගියේ. නැත්නම් ඔසවනවා තබනවා කියලා ගියා. ඒ යනකොට අපි හිතනවා ඔන්න ටිකක් දුරට සාර්ථක වුණා නම් ඊට පස්සේ තව බලන්න පියවර කීයක් දැන් සිහියෙන් යන්න පුළුවන්ද කියලා. මුලදී අපි හිතමු ඔන්න පියවර 5යි යන්න පුළුවන්. පස්සේ ඒක උත්සාහවන්ත වෙන්න ඊළඟ වටේදී ඊළඟ පාරේදී මේ 5 6 කරගන්න. හිතට කරන්න පුළුවන් ඉලක්කයක් දෙන්න. හුඟා ගැඹුරු එහා තියෙන එකක් දෙන්න එපා. ඒ වෙනුවට හිතන්න මේ වෙලාවේදී ඔන්න පියවර 5ක් මට දැන් යන්න පුළුවන්. බැරිද මේක පියවර 6ක් දක්වා වර්ධනය කරන්න. ඉතින් ඊළඟ අවස්ථාවේදී අන්න 6 තමයි අපේ ඉලක්කය තියෙන්නේ. ඔන්න 6ක් දක්වා වර්ධනය කරගන්නවා. ඊට පස්සේ ඔන්න මේක බැරිද මට 7ක් දක්වා වර්ධනය කරගන්න. අන්න ඒ වගේ අපි අර කරන්න පුළුවන් ඉලක්කයක් දිදී ඉස්සරහට යන ගමනක් තියෙනවා. එතකොට අර සැහැල්ලුයි. අනිත් එක තමන් ඒක ඉෂ්ට කරගත්තට පස්සේ ඒ ඉලක්කයට පැමිණියට පස්සේ පොඩ්ඩක් සතුටු වෙන්න. ඒ කියන්නේ මේකේ අපි නිකන් අර පුංචි දරුවෙක්ව බොහොම ලස්සනට කීකරු කරගන්නවා වගේ දෙයක් තමයි මෙතනක් තියෙන. අපි අපේ හිත කීකරු කරගන්න හදනවා බොහොම ක්‍රමානුකූලව. එක්තරාන්දකින් කය පාවිච්චි කළා මෙතෙන්දී අපේ හිත කීකරු කරගන්න හදනවා. ඒ නිසා යන විදිය හොඳයි. ඒ දේවල් ආවහම මේක මතක කරගන්න මේකත් හුදු මතකයක් පමණයි. දැන් මුලදී තේරෙනවා මේක මහා දුකක් දුම්නසක් අතීතේ වෙච්ච සිදුවීමක්. හැබැයි පස්සේ තේරෙනවා මේක අනිවාර්යෙන් මං සිතේ යුතුයි කියලා නියමයක් නැහැ.
මේකේ අනිවාර්යෙන් මං යා යුතුයි මේක මගේ වගකීමක් එහෙම කියලා එකක් නැහැ. මේ වෙයිට හුදු සිතුවිලි පමණයි. නැත්නම් මේ වෙයිට හුදු මතක සටහන් පමණයි. ඒවට මම වගකිව යුතුයි මගේ කියලා එහෙම එකක් නැහැ. මේවා හුදු සිතුවිලි පමණයි. අන්න එතෙන්ට අපිට දාගන්න පුළුවන් නම් ඒක අපිට අර වද දෙන කාල පරිච්ඡේදය අඩු වෙන්න ගන්නවා. දැන් අපි ඒගොල්ලන්ට වටිනකමක් දුන්නොත් මේක අහවල් දේ මතක් වුණේ අහම වුණා මෙහෙම වුණා කීකේ අපි එයාට වටිනකමක් දෙන්න ගියොත් අපි අහු වෙනවා. ඒ වෙනුවට අපිට කරන්න තියෙන්නේ මතකයක් ආවා. මතකයක් විතරයි එතන තියෙන්නේ. අපි ඒ ඔස්සේ යන්නේ මේ අහවලා මතක් වුණා මෙන්න මේ සිදුවීමයි සිද්ධ වුණේ. එහෙම කීකේ අපි ඒක අර්ථ දක්වන්න යනවා වෙනුවට මේක හුදු මතකයක් පමණයි. ඒ වගේ විවිධාකාර මතකයන් තියෙනවා. පුංචි කාලේ මේ දේ වුණා, අර දේ වුණා, වැඩිහිටි කාලේ මේ දේ වුණා, තරුණ කාලේ මේ දේ වුණා කියලා විවිධාකාර මතකයන් අපි හැමෝටම තියෙනවා. හැබැයි ඒ සියල්ලම මතකයන් පමණයි. කියලා අර තමන් ඒවා මේ වටිනකම අඩු කරන හැම ඒවාම නිකන් ඔහේ සිල්ලර විදිහට ගන්නෙ. මේකත් මතකයක්, මේකත් මතකයක්, මේකත් මතකයක්. කියලා මේ ඔක්කොම අතීතයේ වෙච්ච දේවල් හිතට එනකොට ඒවා හුදු මතකයන් පමණයි. කියලා අන්න ඒ වගේ අපිට ඒ මතකයක් විදිහට හඳුනගෙන ඒක බැහැර කරගන්න පුළුවන් නම් අන්න අපේ හිත ඉක්මනටම අපේ ගාවට එනවා. අපේ හිත ඉක්මනටම අපේ ආසන්නයට ඇවිල්ලා අපේ පාදයේ ස්පර්ශය නැත්තම් හුස්ම රැල්ලට ඉක්මනටම ගන්න පුළුවන්. ඒ නිසා කරගෙන යන්න මම හිතනවා සාර්ථක වෙයි කියලා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙවැනි ප්‍රශ්නය. සක්මන් භාවනාව. මෙහි ලබා දුන් කමඨහන් අනුව සක්මන ඉගෙන ගත්ෙමි. මින් පෙර මෙවන් අත්දැකීමක් නැත. ප්‍රායෝගිකව සක්මන් කිරීමට ගිය විට අවබෝධය මදි බව වැටහුණු බැවින් එහි සිටි අනිත් අය සක්මන් කරන ආකාරය හා දෙන ලද කමඨහන් සසඳාගෙන සක්මන ආරම්භ කළෙමි. ටික වේලාවක් යන විට කකුලේ විලුඹ පළමුව බිම වදින බව වැටහුණි. සක්මන් කරන විට මගේ සිත සංසුන් වී සැහැල්ලුවක් ඇතිවිය. මෙවන් අවස්ථාවක් ලැබීම ගැනද ප්‍රීතියක් විය. පරියංක භාවනාව. ආනාපාන සතිය නිවසේදී පොහොයට සිල් සමාදන් වන විට මෙම ආකාරයටම නාසිකාග්‍රේ බැලුවමොත් කාලය පැය භාගයක් පමණ විය. එම නිසා පරියංකේ සිටින විට පාදවල වේදනාව හටගනී. එවිට සිහියෙන්ම දෙපා වෙනස් කරගෙන නැවත සිහිය නාසිකාග්‍රයට ගත හැකිය. නමුත් මට මෙහිදී අවබෝධ වූයේ පිම්බීම හැකිලිම සිහිය තබා ගැනීමට පහසුවක් බවය. තෙරුවන් සරණයි. ඔව් ඉතින් කමඨාන් විවිධ ඒවා තියෙනවා. Tamanට තේරෙනවා නම් ආනාපාන සතියට වඩා පිම්බීම හැකිලිම සාර්ථකයි කියලා ඒකේ ගියාට වරදක් නැහැ. මොකද පිම්බීම හැකිලිම කර්මස්ථානයත් ආධුනිකයෙකුට හරිම පහසු කර්මස්ථානයක්. යතම් කෙනෙකුට ආනාපාන සතිය ටිකක් අමාරුයි. මොකද ඒක ටිකක් සියුම්. ඒක ඕන්ට වඩා තද කරලා ඇල්ලුවොත් මේ පොඩ්ඩක් ඔලු කැක්කමක් වගේ නැත්නම් කරකැවිල්ලක් වගේ පොඩි පොඩි දේවල් වෙන්නත් පුළුවන්. හැබැයි පිම්බීම හැකිලිම ඊට සාපේක්ෂව හරිම සරලයි. මේක අනිත් එක අර කයේ මැද්දේ තියෙන, ශරීරයේ මැද තියෙන කමඨහනක් නිසා, මැද තියෙන අරමුණක් නිසා එන්න තියෙන ව්‍යාකූලතාවත් හුඟක් අඩුයි. ඒ නිසා ඒක Tamanට තේරෙනවා නම් බොහොම පහසු කමඨහනක් වශයෙන්. ඒක වඩන්න වැරද්දක් නැහැ. පස්සෙන් ඒක හොඳට වඩලා ඒකෙන් සිහිය දියුණුනාට පස්සේ ඕනේ නම් ආයෙත් ආනාපාන සතියට යන්නත් පුළුවන්. හැබැයි අත්‍යවශ්‍ය නැහැ. ඒකෙන්ම දිගටම යන්නත් පුළුවන්. මොකද පිම්බීමක් ගානේ අපි සිහිය දියුණු කරනවා. හැකිලීමක් ගානේ සිහිය දියුණු කරනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි වාඩි වුණා. හොඳට ඇස් දෙක පියාගත්තා. කය සැහැල්ලු කරගත්තා. පුළුවන් තරම් කයට විවේකයක් දෙන්න. ඒ කියන්නේ කයට හිත ගන්න. සැහැල්ලු කරගන්න මනස. ඊට පස්සේ දැන් ආනාපාන සතියේදී නම් ආස්වාස ප්‍රස්වාසය දැනගන්න අපි නාසිකාග්‍රේ ප්‍රදේශයේ තමයි මේ ආසන්නයේ තමයි සිහිය පිහිටවන්නේ. දැන් පිම්බීම හැකිලිම කර්මස්ථානයේදී අපි මේ උදර ප්‍රදේශයේ ආසන්නයේ තමයි සිහිය පිහිටවාගෙන ඉන්නේ. අපි S2 පියාගෙන ඉන්නවා. හැබැයි අවධානය පවත්වන මේ උදර ප්‍රදේශයේ. එතකොට හිතන්න Tamanට දැනෙනවා හුස්ම ගන්නවත් එක්ක Tamanට දැනෙනවා මේ උදරයේ යම්කිසි චලනයක් සිද්ධ වෙනවා. පොඩ්ඩක් නිකන් ඉස්සරහට නෙරාගෙන එනවා. මෙන්න මේක Tamanට තේරෙන්න ඕනේ. මේක මේ හිතනවා නෙමෙයි. ඇහැ මෙහෙම ඔළුවෙන් මෙව කළ ඇහෙන් බලනවත් නෙමෙයි. අපි සාමාන්‍ය විදිහටමයි මේ විදිහටමයි ඉන්නේ. හැබැයි Tamanට තේරෙනවා දැනෙනවා උදරයේ යම්කිසි චලනයක් ඉස්සරහට නෙරාගෙන ඒමක්. අන්නේ චලනය හොඳට සිහියට හසු කරගන්න. ඊට පස්සේ ඔන්න ආයෙ Tamanට තේරෙනවා ආපස්සට යෑමක්. හැකිලීමක් Tamanට තේරෙනවා. එතකොට ඒ කමටහන දිගටම නැවත වඩමින් ඉන්න. ඉතින් ඕකේ ඇත්තටම ආනාපාන සතියට සෑහෙන සමාන්තරව තමයි ඕකත් වැඩෙන්නේ. දැන් ආනාපානයේදී අපි ඔන්න දිග එකක් දැනෙනවා සමහරට කොට එකක් දැනෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. මේකෙත් ඒ වගේමයි. ඇතම් පිම්බීමක් ටිකක් දිගට දැනෙනවා. සමහරට හැකිලීම ඊට වඩා කෙටිව දැනෙනවා. නැත්නම් ඇතම් පිම්බීමක් කෙටියෙන් දැනෙනවා. හැකිලීමක් ඔන්න දිගට දැනෙනවා.
නැත්නම් යම් යම් පිම්බීම් ටිකක් දිගට දැනෙනවා. යම් යම් හැකිලීම් කෙටිව දැනෙනවා. ඔය වගේ ඕකෙත් තියෙනවා අර වගේම ලක්ෂණ. දැන් පොඩ්ඩක් හිත උනන්දු කරලා දෙන්න මේකේ වෙනස්කම් දැක ගන්න. කොහොමද මේ පිම්බීමක් හැකිලීමකින් වෙනස් වෙන්නේ? දෙකම එක සමානද කියලා පොඩ්ඩක් තමන් විමසලා බලන්න ඕනේ. එතකොට තමයි යන්න මේ ගැන අපි මේ අරමුණ ගැන විමසන්න උත්සාහන්ත වෙන්නේ. මේ විමසීම හරහා තමයි සම්පජඤ්ඤය දියුණු වෙන්නේ. අපි මුලින් සිහිය පිහිටව ගන්නවා, අරමුණට හොඳට සිහිය යොදනවා, සතිය පිහිටව ගන්නවා. ඊට පස්සේ අරමුණ විමසනවා. විමසීම හරහා තමයි අරමුණේ විවිධාකාර පැති, එයාගේ ගති ලක්ෂණ තේරෙන්න පටන් ගන්න. ඉතින් මේ කියන විදිහට මටත් හිතෙනවා මේ පොඩ්ඩක් පිම්බීම හැකිලීමට හිතට ගිහිල්ලා තියෙනවා. ඒ ගැන හිතේ සතුටක් තියෙනවා. එහෙනම් ඒක වඩන්න තමට තේරෙනවා නම් හිත දැන් දුවනවා අඩුයි. හොඳට මේ අරමුණේ ඉන්නවා. කැමැත්තක් තියෙනවා. යන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා ඒකත් එක්කම යන්න. ආය ආනාපානට මාරු නොවුනත් කමක් නැහැ. දැන් පොඩි ඉලක්කයක් දෙන්න හිතට මේ පැමිණෙන සෑම පිම්බීමක්ම හැකිලීමක්ම මම හසු කර ගන්නවා කියලා. එකක්වත් මිස් කර ගන්න නැතුව, එකක්වත් මගහරව ගන්න නැතිව සෑම පිම්බීමක් ගානෙන් මම දැනුවත් වෙනවා. සෑම හැකිලීමක් ගානෙන් මම දැනුවත් වෙනවා කියලා පුංචි ඉලක්කයක් දෙන්න හිතට. එතකොට අර යා උනන්දුවෙන් බලනවා. හිත නිකක් උනන්දුවෙන් බලනවා. මොකද මගහැරෙනවානේ මේක නවතින්නේ නැහනේ. එකක් බල්ල ඉවරනකොට ඔන්න ඊළඟ එක ඇවිල්ලා. ඒක බල්ල ඉවරනකොට ඊළඟ එක ඇවිල්ලා. එතකොට අපි අර කරන්නේ උනන්දු කිරීම හරහා මෙයා උද්‍යෝගයෙන් ඉන්නවා ඊළඟ එකත් අල්ල ගන්න. ඊළඟක් එනවා ඔන්න ඒකත් අල්ල ගන්නවා. ඊට පස්සේ තවත් එකක් එනවා ඒකත් අල්ල ගන්නවා. ඊළඟක් එනවා ඒකත් අල්ල ගන්නවා. ඉතින් අන්න වගේ පොඩ්ඩක් උනන්දු කළා මේ අරමුණේම හිත පවත්වන්න උත්සාහන්ත වෙන්න. ඊට පස්සේ හිත ඔන්න කොහේ හරි අතීතයට අනාගතයට ගියොත් ඒක දැනගත්තට පස්සේ ආයෙත් ගෙනල්ලා මෙතනම තියන්න. වෙච්ච දේ ගැන කනස්සල්ලක් ඇති කරගන්න නැතිව. කොහොම යනවනම් ඉතින් එතකොට දිගට යන්න පුළුවන්. හොඳයි. තුන්වන වාර්තාව අවසරයි ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මම පාදය ඔසවන විට ඔසවනවා යයි මෙනෙහි කළෙමි. එහි මුල මැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. පාදය තබන විට තබනවා යයිද ඔසවන විට ඔසවනවා යයිද නිරීක්ෂණය කළෙමි. එලෙස පියවර 10ක් නොකඩවා කළෙමි. පසුව මාගේ සිතට අතීත සිද්ධීන් සිහි මගේ සක්මන කිරීමට බැරි තත්වයකට පත්විය. හිසට ඉඳි කට්ටකින් අනිනවාසේද දැනුනි. ස්වාමින් වහන්සේ මාහට මෙයට උපදෙසක් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. හොඳයි. ඔක්කොම අලුත් කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ පොඩි ස්වාමීන් වහන්සේලාද? හොඳයි. දැන් මෙතෙන්දෙත් අපි අදාර පෙන්නුවේ වීඩියෝ එකනුත් පෙන්නුවා. අපි පොඩ්ඩක් කියලා දුන්නා. අපි ඉස්සෙල්ලා සක්මන තෝරගන්නවා. සක්මනක් පොඩ්ඩක් ඉතින් යාලු කරගන්නවා. පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා සක්මන ටිකක් හුරු කරගන්නවා. ඊට පස්සේ හිමීට ඔන්න පාදයක් පොළවේ වදිනවා. එතකොට එතෙන්ට අවධානය යොමු කරන්න උත්සාහන්ත වෙනවා. පාදයක් පොළවේ ස්පර්ශ වෙනවා, දැනෙනවා එතන හොඳට. එතෙන්ට අවධානය යොමු කරනවා. ආයෙ ඊළඟ පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතෙන්ට අවධානය යොමු කරනවා. ඉතින් ඕක ටිකක් අර සරල බව නිසාම හිත එච්චර අල්ලගන්න අමාරුයි. හිතට ඒක තේරෙන්නේ නැහැ. නැත්තම් හිත එහෙම දුවනවා. ඉතින් අපි ඕක අඩු කරගන්න මේක මෙනෙහි කරනවා. දකුණු පාදේ නම් ඔන්න වදින්නේ දකුණ කියලා මෙනෙහි කරනවා. වම් පාදේ නම් වදින්නේ ඔන්න වම කියලා මෙනෙහි කරනවා. දැන් මෙතෙන්දී නම් කරලා තියෙන්නේ ඔසවනවා කියලා මෙනෙහි කරා, තබනවා කියලා මෙනෙහි කරා. ඊළඟ එකත් ඔසවනවා කියලා මෙනෙහි කරා, තබනවා කියලා මෙනෙහි කරා. හැබැයි මේක නිකන් අර ගිරව් කරන්න වගේ කළා වැඩකුත් නැහැ. Tamanට දැනෙන්න ඕනේ. එසවීම ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඒ අවධානයෙන් ඉන්නකොට ඔසවන බව දැනගන්නවත් එක්ක තමයි ඔසවනවා කියලා මෙනෙහි කරන්නේ. තබන බව දැනගන්නවා, ඒක Tamanට හොඳට දැනෙනවා. ඒ වෙලාවදී ඔන්න තබනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟ පාදයට ඔසවනවා කියලා දැනගන්නවා, ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබනවා කියලා දැනගන්නවා, තබනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් එතකොට මේක දිගට යනවා. ඉතින් ඕක ටික ටික සාර්ථක වෙන්න වැඩි වාර ගණනක් හොන්න පුළුවන් වෙනවා. හිතන්න දැන් වාර 5ක් පුළුවන්. ඊට පස්සේ ඔන්න හිත කොහෙදෝ ගියා. ආයෙත් හිත ඔන්න පොඩි වෙලාවකට පස්සේ මතක් වුණා. ඊට පස්සේ ආයෙ හිමීට ගන්නවා. හිතට තරවටු කරන්න යන්නෙත් නැහැ, බැන්න යන්නෙත් නැහැ. ඔන්න ආපහු හිතට ගත්තා අරගෙන ඒ ඔසවීම තැබීම නැවතත් කරගෙන යනවා. ඉතින් ඔහොම යන්න දැන් හිතන්න පුළුවන් වුණා කියලා මේ දිගට යන්න හිත පිට යන්නේ නැහැ. දැන් සෑහෙන්න එසවීම තැබීම රාශියක් එක දිගට බලාගෙන යන්න පුළුවන්. එහෙමනම් අන්න Tamanට තේරෙනවා කලින්ට වඩා පොඩ්ඩක් සිහිය දියුණු වෙලා කියලා. ඒ වගේ අර තමන්ම ඕනේ හඳුන ගන්න. මේක කාගෙන්වත් අහන්න නෙමෙයි තමන්ටම තේරෙන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා මුල් වතාවල් වලදී මට පුළුවන් උනේ එසවීම තැබීම අපි හිතමු වාර 4ක් 5ක් යන්න.
දැන් නම් ඔන්න 7ක් 8ක් යන්න පුළුවන්. කියලා අර Taman තුලම මේ හැකියාවක් දියුණු වෙන එක තේරෙන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ ඔන්න පොඩ්ඩක් භාවනාව වැඩිලා. නැත්නම් සතිය පොඩ්ඩක් දියුණු වෙලා. කියලා අන්න අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ මේක තව දියුණු කරන්න ඕනේ. දැන් මට 7ක් 8ක් පුළුවන්. බැරිද මට මේක 10ක් 11ක් කරගන්න. කියලා අර පුංචි ඉලක්කයක් ඊට පස්සේ දෙනවා. ඉතින් ඔය වගේ දිගට යන්න ඕනේ. ඊට පස්සේ මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම හිත එච්චර දැන් පිට යන්නේ නැහැ. වෙන අරමුණු වල දුවන්නේ නැහැ. දැන් මේ එසවීමක් තැබීමක් පාසා අවධානයෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔක තව ඉස්සරහට යන්න දැන් ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. ඒ මුළු එසවීමේම සිහියෙන් ඉන්න පුළුවන්, තැබීමේම සිහියෙන් ඉන්න පුළුවන්. හිතන්න නිශ්ශබ්ද මනසකින්, කතා නොකරන මනසකින්. දැන් අපේ හිතේ ඇතුලේ කතාවක් තියෙනවද දන්නවද? දන්නේ නැද්ද? හිත කියවනවානේ නිතරම නේද? එකකව මතක් කර දෙනවා, අතීතයේ ඔස්සේ යනවා, අනාගතයේ ඔස්සේ යනවා, සැලසුම් හදනවා. දැන් තියෙන දේවල් ගැන කතා කරනවා. දැන් අපි ඔකට කියනවා ඇතුලේ කතාව කියලා අපි කියනවා. ඔන්නේ ඇතුලේ කතාව පොඩ අඩු වෙන්න ඕනේ. ඇතුලේ කතාව අඩු වෙලා බොහොම නිහඬ මනසක්, නිශ්ශබ්ද මනසක් සහිතව මේ සෑම එසවීමක් ගානෙම, සෑම තැබීමක් ගානෙම බලන්න පුළුවන් තත්ත්වයට පොඩ හදා ගන්න ඕනේ. ඒක තමයි මේ අභ්‍යාස හරහා හැදිලා එන්නේ. ඉතින් දිගට කරගෙන යන්න. ලොකු ගැටලුවක් තියෙනවා නම් මේ මම ඉස්සරහට යනවා. කාට හරි දෙන උත්තර පැහැදිලි නැත්නම් තව මොන හරි අහන්න තියෙනවා නම් ඉදිරියපත් වෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. 4 වෙනි වර්තාව. අවසරයි ස්වාමින් වහන්සේ. මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම. මම මගේ සිත පිම්බීම හැකිලිම යන තැනට බඳවා ගත්තේය. ටික වේලාවකින් පසු මට නොයෙකුත් සිතුවිලි ආවේය. මම එතනින් ඉවත් වී පිම්බීම හැකිලිම යන තැනට ආයෙත් බඳවා ගත්තේය. මා සිත පිම්බීම හැකිලිම යන තැනට ආබව දැනගත්තේ බඩ පිම්බීමෙන් හා හැකිලීමෙන්ය. මා ටික වේලාවක් එසේ කරන විට මගේ ශරීරයෙන් නොයෙකුත් වේදනා පටන් ගත්තේය. ඊට පසු මට කම්මැලි කමක් දැනුනේය. තෙරුවන් සරණයි. ඒක ඇත්ත. ඉතින් කම්මැලි කමක් එනවා. මොකද මේ අරමුණ හරිම සරලයි. දැන් අපි සාමාන්‍යයෙන් අපේ හිත කැමතිනේ විචිත්‍රත්වයට. ඒක තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. අරමුණෙන් අරමුණට පයින්නවා. මේ විවිධාකාර අරමුණු දේවල් ඉල්ලනවා. දැන් එකක ඉන්න කිසි කැමැත්තක් නැහැ. ඒකේ පොඩ්ඩක් හරි අකමැති වෙනකොට නැත්නම් ඒකේ පොඩි හරි උදාසීනත්වයක් එනකොට කම්මැලිකමක් එනකොට වෙන අරමුණට පයින්නවා. ඔන්න ඒක ටිකක් කම්මැලි වෙනකොට ආයෙත් තව අරමුණකට පයින්නවා. ඔතන තමයි කාමච්ඡන්දේ වැඩ කරන්නේ. එතකොට කාමච්ඡන්දේ යටපත් වෙන්න හිත නිකන් ඒක අත්දකින්නේ පොඩි උදාසීනත්වයක් විදිහට. හිතේ නිකන් කම්මැලි ගතියක් විදිහට. හැබැයි ඒකම තමයි අපි ජයගත්තට පස්සේ දැන් ඒක කම්මැලි කමක් විදිහට නැත්නම් තීන මිද්දයක් විදිහට මතුවෙන්න පුළුවන්. ඒකත් ජයගත්තොත් ඊට පස්සේ යන්න අපිට ඉස්සරහට යන්න පුළුවන් සමාධියක් දක්වා. ඒතකොට මේ සමාධිමත් හිත අර වගේ සිද්ධි බහුල නැහැ. දැන් අපේ සාමාන්‍යයෙන් අපේ හිතේ සිද්ධි බහුලයි. අතීතයේ දේවල් මතක් කරලා දෙනවා, අනාගතයේ දේවල් මතක් කරලා දෙනවා. දැන් තියෙන දේවල් ඔස්සේත් කතන්දර ගොතනවා. ඒ වගේ හරිම ව්‍යාකූලත්වයක්, සිද්ධි බහුල ගතියක් තමයි ඕකේ තියෙන්නේ. හැබැයි හිත පොඩ එකඟ වෙනකොට ඒ සිද්ධි බහුල බව අඩු වෙලා, ඇතුලේ කතාව සෑහෙන්න අඩු වෙලා හිත තැම්පත් වෙන්න ගන්නවා. ශාන්ත වෙන්න ගන්නවා. එතකොට ඉතින් පොඩ්ඩක් නිින්ද යන්න ඉඩ තියෙනවා. නේද? දැන් මේ වෙලාවෙත් නිදි නේද දෙන්නේ තුන් දෙන්නේ නැද්ද? ඉතින් එතකොට දැන් නිින්දෙන් ඇහැරෙන්න ඕනේ. තීන මිද්දට අහු වුණොත් ඒ තනත් පරාදයි. මේ කියන්නේ ඔන්න කාමච්ඡන්දයත් යටපත් වුණා, ව්‍යාපාදයත් යටපත් වුණා, හිතේ දැන් විසිරීමක් ඇත්තෙත් නැහැ, පසුතැවිල්ලක් ඇත්තෙත් නැහැ, හිතන්න සැකයක් ඇත්තෙත් නැහැ. දැන් නීවරණ කීයක් යටපත් වෙලාද? නීවරණ ඔක්කොම කීයක් තියෙනවද? කියන්න බෑ. කීයක් තියෙනවද? 10ක්? ඈ? කීයක් තියෙනවද? පටපාඩම් කරා නේද නැද්ද? නීවරණ කීයක් තියෙනවද අපේ ආස්ම කියන්න? නීවරණ කීයක්? ඔව් කියන්න. 5ක් තියෙනවා. මොනවාද කියන්නකෝ නම් කරන්න බලන්න. එකක් මග හැරුණා. කාමච්ඡන්ද? ව්‍යාපාදය? විචිකිච්ඡා. හරි. දැන් ඕකෙන් හිතන්න ඕන කාමච්ඡන්දයත් මම ඕන ජයගත්තා. දැන් හිතේ මුකුත් එච්චර ලෝභ සහගත ගතියක් මේ ආසාවල් එච්චර නැහැ. හිතන්න ව්‍යාපාදයක් ජයගත්තා. මගේ දැන් ඔන්න කේන්ති යන්නෙත් නැහැ. ඊට පස්සේ මගේ හිත දැන් විසිරලත් නැහැ, පොඩ්ඩක් එකඟතාවයක් තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් සැකේකුත් නැහැ, විචිකිච්ඡාවකුත් නැහැ. දැන් කීයක් යටපත් වුණාද?
4ක් යටපත් වුණා කියලා හිතමු. දැන් ඔන්න නිින්ද යන්න ඉඩ තියෙනවා. මොකද හිතේ නැහැනේ අර වගේ මේ උත්තේජනයක් නැහැනේ හිතට. හිතට නැහැ නිකන් කුප්පන ගතියක්. හිත නිකන් නැගිට්ටවල තියාගන්න ඉන්න ගතියක් නැහැ. අරවෙන් තමයි අර ප්‍රධාන නීවරණ වලින් තමයි මේ කූද්දලා තියන් ඉඳලා තියෙන්නේ. එතකොට අන්න හිතට එනවා උදාසීන ගතියක්. හිතට නිකන් කම්මැලි ගතියක්. ඒකාකාරී ගතියක් එනවා. එතකොට අන්න තීන මිද්දට අහු වෙනවා. ඉතින් ඔතෙන්දිත් අපිට පුළුවන් නම් හිත උදාසීන කරගන්න නැතුව. එතෙන්දිත් අවදියෙන් තියන් ඉන්න පුළුවන් නම් අන්න තීන මිද්දෙත් ජයගත්තා. අන්න හිත ඒකාග්‍ර වෙනවා. අන්න හිත සමාධිමත් වෙනවා. ඉතින් එතන තමයි පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ. ඉතින් මුලදී පොඩ්ඩක් හිත එකඟ වෙනකොට නිින්ද යන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. හැබැයි අපි දිගටම ඒ ක්‍රමේම දිගට කරගෙන යනකොට ඔය නිින්දට අවදි වෙන්න පුළුවන්. නිදි නොගිහින් නැත්නම් නිින්ද නොයා හිත අවදියෙන් එතන ඉන්නත් පුළුවන්. දැන් ඔන්න නීවරණ ටික ඔක්කොම යටපත් වෙලා තියෙන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ඔක්කොම යටපත් වුණා. හැබැයි අවදියෙන් නිින්ද ගිහිල්ලත් නැහැ. අන්න එහෙනම් අපි කියනවා සමාධිමත් කියලා. ඒ නිසා ටිකක් ආසන්නයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා නිදිමත එනවා කියන එක ස්වාභාවිකයි. මේක ඉතින් හැමෝටම වෙනවා. හැබැයි ඒකත් ජයගත්තට පස්සේ තමයි හිතේ ඒකාග්‍රතාවය, සමාධිමත් බව කෙනෙකුට අත්දකින්න හම්බ වෙන්නේ. දිගට කරගෙන යන්න මම හිතනවා පුළුවන් වෙයි කියලා. පස්වන වාර්තාව. අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මූල කර්මස්ථානයේ වුණේ වම දකුණ. මම ටික වේලාවක් සක්මන් කරා. මගේ හිත වාහන නාදයකට ගියෙමි. ඉන්පසු මගේ හිත නැවතත් මගේ කයට ආවා. ඒ බව මගේ කකුල් දෙක ලනුපැදුරේ වදින ගොරෝසු බවින් දැනුණා. ඉන්පසු මම සක්මන් කරන්න පටන් ගත්තා. බුදු සරණයි. හොඳයි. දැන් අපිට හිත දුවනවා පොඩ්ඩක් එක අරමුණු වලට. හැබැයි ඒ ඔස්සේ යන්න නැතුව ආයෙ ගන්න පුළුවන් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. අපේ හිත මෙතෙක් කල් උනේ මතුවෙන අරමුණු ඔස්සේ දුවන එක. දැන් ඉතින් ඒක පොඩ්ඩක් නවත්තලා ඒ වෙනුවට මේ සරල අත්දැකීමට ගන්නයි හදන්නේ. ඒතර මේ කමඨහන් ඔක්කොම ටිකක් සරල, ඒ කියන්නේ මේ සරලටත් වඩා හරි උදාසීන අරමුණු මේ දීලා තියෙන්නේ. නේද? දැන් හුස්ම රැල්ල ගත්තත් කොහොම එතන තියෙන උපේක්ෂා සහගත බවක්. පිම්බීම හැකිලිම ගත්තත් එතනක් තියෙන උපේක්ෂා සහගත බවක්. ඊළඟට වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා ඒ ගියත් එතනක් තියෙන උපේක්ෂා සහගත බවක්. එතකොට මෙන්න උපේක්ෂා සහගත අරමුණු තමයි කමඨහන් වශයෙන් තෝරගෙන තියෙන්නේ. ඉතින් එතන තියෙනවා එක්තරා බුදුහාඳුරෝ දකින්න මේ ගැඹුරෙන් තියෙන වාසියක් එතන තියෙනවා. අපිට ඒක එච්චර මුලදී තේරෙන්නේ නැහැ. පස්සේ තමයි ඒකේ තියෙන ගැඹුර තේරෙන්නේ. නමුත් ඉතින් දැනට ඒ යන විදිහට තමයි කරගන්න තියෙන්නේ. අපි ඒ එළියේ හිට තියෙන විචිත්‍රත්වයේ වෙනුවට එළියේ එන විවිධාකාර හඬ, විවිධාකාර ශබ්ද, විවිධාකාර රූප හරි විචිත්‍රයි. ඒ ඔස්සේ හිත යනවා. හැබැයි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ඔස්සේ දිගට යන්නේ නැතුව ආයිත් ගෙනල්ලා මේ සරල අරමුණේම තියන්න. ආයිත් ගෙනල්ලා මේ සරල අරමුණේම තියන්න. Tamanට දැනෙන ඍජු අරමුණේම තියන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතනින් තමයි යන්න තියෙන්නේ. පුළුවන්ද කරන්න? අමාරුද? බලමුකෝ අපි ඉස්සරහට නේද? 6 වෙනි වාර්තාව. අවසරයි අපේ හාමුදුරුවනේ. සක්මන් භාවනාව. ලනුපැදුරේ. ස්වාමීනි මා සක්මන දකුණු පාදයේ තබද්දී බුද්ධ යනුවෙන්ද වම් පාය තබද්දී දෝ යනුවෙන්ද මෙනෙහි කරමින් පියවරෙන් පියවර ගියෙමි. මගේ යටිපතුල් පොළවට වදින විට බිමට ඇලෙන සුළු ගතියක් දැනුනි. මගේ උකුල් ඇටයෙන් සියුම් වේදනාද දැනුනි. ගතට සැහැල්ලුවක්ද දැනුනි. මගේ සිත විටක බාහිරයට ගියා. නමුත් මගේ යටිපතුලේ ඇලෙන ගතියට මම සිත යොදා නැවත මා සමාධිය රැකගත්ෙමි. පර්යංක භාවනාව. ස්වාමීනි මගේ සිත හුස්මට බැඳ ඉන්පසු තැන්පත් ගතියත් ප්‍රීතියත් සුඛයත් ශාන්තිවාදී දැනීමක් දැනිනි. මගේ නළලේ දෙබැම අතර සියුම් නලියන ගතියක් දැනුනි. ක්‍රමයෙන් හුස්මත් සියුම් වී ගොස් නැති වී නැවත හටගනී. අනුකම්පාවෙන් අවවාදයක් පතමි. හොඳයි මට දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? සමාවෙන්න සොයනස තව චුට්ටක් තියෙනවා. මගේ හුස්ම රැල්ල ක්‍රමයෙන් නැති වී ගිය පසු මා නැවත හුස්ම සොයා ගන්නෙමි. හොඳයි. කාගෙද කියලා කියන්න පුළුවන්ද? පොඩ්ඩයි මුක බලන්න කතා කරන්න. හොඳයි මේ සක්මන දිගට කළා තියෙනවද මීට කලින්? මයික් එක ඔන් කරගන්න. දිගට කළා තියෙනවද? ඔව් අපේ ආන්දර. එතකොට දිගටම බුද්ධෝ කියලාමද කරේ? එතකොට ඒක නවත්තලා කරන්න බෑද? හිතන්න ඒ කියන්නේ දැන් අපි ඕන්නම් කමක් නැහැ. ඒ කියන්නේ පාදයේ ස්පර්ශයක් ගානේ බුද්ධෝ කියනවාද නැත්නම් කොහොමද කරන්නේ? පාදයේ තබනකොට බුද් කියලා ඊට පස්සේ ඔසවනද්දී දෝ කියනවාද එහෙමද? ඔව්
දකුණ ආම්දුරනේ මේ මම දකුණු පාදේ තබන විට බුත් කියනවා. මේ වම් පාදෙම දෝ කියනවා. හරි. හිතන්න දැන් ඔතෙන්දී හිත පිට යන්නේ නැතුව තියන් ඉන්න පුළුවන්ද? නෑ ඒක නම් බෑ. පෙළක්කාඩ බාහිර අරමුණු කරා යනවා. නමුත් මම කරන්නේ ආපහු හිත තැම්පත් කරගන්න එක. තැම්පත් කරගන්නවා කියන්නේ එතකොට හිත පිට යන්නේ නැද්ද? යන්නේ නැහැ. මේ කියන්නේ මේ දැන් එතකොට බුද්ධෝ කියලා ආයෙත් දිගටම කියන්නත් ඕනේද? කියන්න ඕනේ. තාමත් කියන්න ඕනේ. දැන් ඒ කියන්නේ ඔතෙන්දී අපි ඔය මෙනෙහි කිරීමක් කියලා තමයි ඔකට කියන්නේ. හොඳ. ඒ කියන්නේ දැන් අපි හිත නිකාන් ඔහෙ ඉන්න දුන්නොත් එයා කම්මැලි වෙනවා. එයා ඔහෙ පිට දුවනවා. ඉතින් ඒ වෙනුවට අපි මොකද කරන්නේ? දැන් ඔන්න දැන් ඕක බුද්ධෝ වෙන්නත් පුළුවන්, වම දකුණ වෙන්නත් පුළුවන්, ඔසවනවා තබනවා වෙන්නත් පුළුවන්, 1 2 වෙන්නත් පුළුවන්. මොකක් හරි කමක් නැහැ. අපි හිතේ අවධානය අපි අත්දකින්න කායික අත්දැකීමට ගන්න යම්කිසි උපක්‍රමයක් පාවිච්චි කරනවා. හොඳ. එතකොට හිතන්න දැන් ඔන්න වම් පාදේ පොළවේ වදිනවා. එතකොට ඔන්න වමනේ මේ වැදුනේ. ඔයාලට විශ්වාසයිනේ මේක දකුණ නෙමෙයි මේක වම. හොඳටම විශ්වාසයි. ඔන්න වම කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ඔන්න දකුණ පොළවේ වදිනවා. ඔන්න දකුණ කියලා මෙනෙහි කරනවා. ආයෙත් ඔන්න වම පොළවේ වදිනවා. වම කියලා මෙනෙහි කරනවා. දැන් මේක පටලව ගන්න නැතිව හරියට මේ නිකාන් ඔහෙ ගිරව් වගේ මෙනෙහි කළත් බෑ. තේරුණානේ? තමන්ට දැනෙන්න ඕනේ. ඔන්න පාදේ පොළවේ වැදුනා, තමන්ට තේරුණා. ඒ වෙලාවට ඔන්න වම කියලා මෙනෙහි කරා. දකුණ පොළවේ වැදුනා, තමන්ට තේරුණා. ඔන්න දකුණ කියලා මෙනෙහි කරා. ඉතින් වම දකුණ කියන එකත් ලේසි. ඒක තමයි අපි සාමාන්‍යයෙන් මෙහි කරන්නේ. ඉතින් ඒ උනට ඕනම් වම වැදුනා ඔන්න බුද් කියලා කිව්වා. දකුණ වැදුනා ධෝ කියලා කිව්වා. ආයතන වම වැදුනා බුද් කියලා කිව්වා. ඔන්න දකුණ වැදුනා ධෝ කියලා කිව්වා. ඉතින් කොයි එක වුණත් අන්තිමට හතලා දාන්න වෙනවා. ඒ කියන්නේ මොකක් කිව්වත් වැඩක් නැහැ. හිතන්න දැන් තමන් වැඩේ කරගෙන යන්න පුළුවන්කම ඇති වුණා කියලා. දැන් ඔන්න හිත පිට යන්නේ නැහැ. හොඳට මේ පාදේ දැනීමත් එක්ක ඉන්න පුළුවන්කමක් ආවා කියලා. එතකොට පොඩ්ඩක් නිශ්ශබ්ද කරගන්න ඕනේ. හිතට සංසුන් වෙන්න දෙනවා. තව ටිකක් එයා සමනය වීමකින් නිශ්ශබ්දතාවයකින් ඔන්න වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ හිතන්න දැන් ඔන්න එතකොට තමයි අර දැන් ලියලා තියෙන ආශ්මතුන් මේ තෙත ගතියක් දැනුණා, උණුසුම් ගතියක් දැනුණා කියලා. අන්න ඒව දැනෙන්න ගන්න අපි මේ බොහොම නිශ්ශබ්දව මෙනෙහි කිරීමත් අතහැරලා දාලා කරද්දි තමයි අන්නේ වගේ සියුම් ලක්ෂණ ටික මතුවෙන්න ගන්න. ඒක තමයි දැන් අපි ඉස්සරහට ගන්න හදන්නේ. අර මුලදී බුද්ධෝ කිව්වත්, වම දකුණ කිව්වත්, ඔසවනවා තබනවාකත් ඒ මොකක් කිව්වත් ඒක මරල භාවනාවට පිවිසීම සඳහා අපි ප්‍රයෝගී කරගන්න උපක්‍රමයක්. හොඳ. ඊට පස්සේ ඒකත් අතහැරලා දාලා ඊට පස්සේ දැන් මූලිකත්වය දෙන්න ඔය දැනෙන දේවල් වලට ස්පර්ශයට දැනෙන දැන් හිතන්න දැන් මේ ටයිල් පොළවේ සක්මන් කරනවා කියලා. ඒතකොට නිකන් තද ගතියක් දැනෙනවනේ. එහෙම නැත්නම් මෙතන සිනිඳු ගතියක් දැනෙනවනේ. නැත්නම් අපි තුමු සිසිල් ගතියක් දැනෙනවනේ. ඔය එන්නේ ලක්ෂණ ටික තමයි මූලිකත්වය දෙන්න ඕනේ. අහු වුණාද ඒ ටික? තේරුණාද? කොච්චර විතර පියවර කීපයක් විතර කීයක් තේරුණාද? මේ ඇත්තෙම ලොකු ආඳුරනේ මම ගොඩක් ගිහින් තියෙන පියවර. ඔව් ටිකක් නෙමෙයි. ඔව්. බොහෝ ගිහින් තියෙනවා. මේ මම මගේ පාන්තර යනකොටත් මේක වඩලා තියෙනවා. ඒක නිසා මට ගැටලුවක් නැහැ ඒ ගැන. හොඳයි. දැන් එතකොට මේ කොනේ ඉඳන් එහා කොනට යනකම් යන්න පුළුවන්ද? ඔව් පුළුවන්. 100න් යන්න පුළුවන්. ඔව්. එතකොට මොනවාද දැනෙන ලක්ෂණ? ඉතින් අර කය නිකන් සැහැළු වෙනවා නිකන් මිටි වෙලා යනවා. මගේ හිත නිකන් විශාලත්වයටපත් වෙනවා. ඔය වගේ දේවල් වෙනවා. ඔව් දේවල් වෙනවා. හරි. දැන් හැබැයි ඒවට නෙමෙයි මූලිකත්වය දෙන්න ඕනේ. දැන් අපිට එක එක දැන් ඔතන වෙන්නේ සංඥාවේ පොඩි පොඩි වෙනස්කම් වීම වෙනවා. ඔතෙන්දී අපි මූලිකත්වය දෙන්නේ දැනීම් වලට. දැන් හිතින් හදලා දෙන ඒවාට නෙමෙයි මූලිකත්වය දී යුත්තේ. අපිට තියෙන මේ ඍජු අත්දැකීමටයි මූලිකත්වය දෙන්නේ. අපේ දැන් අහලා තියෙනවානේ සංඥා කියලා පැත්තක් අහලා තියෙනවානේ බුදුහාඳුරෝ දේශනා කරනවානේ. તો සංඥාව කියන්නේ මිරිඟුවක්. ඒ ඔස්සේ යන්න එපා. හැබැයි Tamanට ඍජුව දැනෙන දේට තමයි මූලිකත්වය දෙන්නේ. හිතන්න දැන් තද ගති, රළු ගති මේවට දැනෙන දේවල්නේ, ඍජුව තේරෙන දේවල්නේ. මේවල මේ හිතින් මවාගත්ත දේවල් නෙමෙයිනේ. මේ හිතේ මේ අපිට කයට ඍජුව දැනෙන දේ ඔස්සේ තමයි කායानुපසනාව වඩන්නේ. වේදනානුපසනාව වඩන්නේ කෙලින්ම ඍජුව දැනෙන වේදනාව ඔස්සේ. මේ හිතින් හදපුවා නෙමෙයි, හිතාගත්ත දේවල් නෙමෙයි, ඍජුව දැනෙන දේවල්. මේ මොහොතේ දැනෙන දේවල්. තේරුණා නේද? ඒ කාරණාව තේරුණා නේද? එතකොට එහෙම බලන්න දැන් සක්මන කරන අතරේ මට ඒ වගේ අලුත් දේවල් මට මොනවාද තව දැනෙන්නේ. ඒ දැනෙන දේවල් වෙන් වශයෙන් හඳුනා ගන්න ඕනේ. ඉස්සෙල්ලා සිහිය පිහිටවනවා. ඊට පස්සේ අලුතෙන් මේ දේවල් හඳුනා ගන්න ඕන සම්පජඤ්ඤයක් දිනු වෙනවා. තේරුණාද? සතියයි සම්පජඤ්ඤයයි වෙන් වශයෙන් හඳුනාගෙන තියෙනවද? ඔව් මම මේ ස්වාමීන් වහන්සේ මේ මම ඉදිරියට දෛනික වැඩි කටයුතු එහෙම කරනකොට මට සතිය මතක් වෙනවානේ. ওই දාන වර්ධන වෙලාවට එහෙම දැන් මම පාත්‍රයෙන් බත් අනනකොට අනමි කියදා කියලා
ගන්නකොට ගනිමි කියලාද, තබන විට තබමි කියලාද, විකන විට විකමි කියලාද, ගිලින විට ගිලිමි කියන සතියෙන් වළඳනවා. වගේම සිවුර පුරවන විට මගේ ඒ වගේ ඔව්. දැන් හොඳයි. ඒ උත්සාහය හොඳයි. දැන් එහෙම ඒ කියන්නේ හිතින් ඒ වචනේ කියන්නේ නැතිව බලන්න පුළුවන්ද කියලා. ඒකත් කරන්න. දැන් ඒ කියන්නේ වචනේ අපි මුලින් පාවිච්චි කරනවා අර ටිකක් හිත උනන්දු කරලා උද්‍යෝග කරලා ගන්න මෙනෙහි කිරීම පාවිච්චි කරනවා. දැන් හැබැයි එහෙම දැන් කියන්න ඕනේ නැහැ. දැන් හැම දෙයක්ම තේරෙනවා. හිතන්න දැන් සක්මන කෙරෙනවා. මම සක්මනටම දාලා උදාහරණයක් දෙන්නම්. දැන් සක්මන කෙරෙනවා. සක්මනේ දැන් විවිධාකාර ලක්ෂණ රාශියක් තේරෙනවා. හිතන්න මම ඔන්න ඉස්සෙල්ලා විදුඹ වදිනවා, ඉස්සර මැද පැත්තේ වදිනවා, ඊට පස්සේ මේ කොට්ටේ වදිනවා, ඊළඟට ඇඟිලි වදිනවා, ඇඟිලි වලත් තව තුඩු වදිනවා. ඒ වගේ අර අපේ සම්පජාඤ්ඤය දිනු වෙන්න මේක තව සියුම් වෙලා තේරෙන්න ඕනේ. එහෙම තමයි භාවනාව වැඩෙන්නේ. ඒ කියන්නේ මුලදී අපි එක තැනකින් ඔකට ඇතුළට දාගන්නවා. ඊට පස්සේ පුළුවන් තරම් උත්සාහවන්ත වෙනවා මේකේ තියෙන ලක්ෂණ සියුම් ලක්ෂණ හඳුන ගන්න. අපි ඒවට කියනවා ධාතු ලක්ෂණ කියලා. දැන් පඨවි ධාතුවේ ලක්ෂණ තියෙනවා, ආපෝ ධාතුවේ ලක්ෂණ තියෙනවා. ඔය විදිහට ලක්ෂණ තියෙනවා. ඒව තමයි හොඳට හඳුනගෙන ඒවා හොඳට හඳුන ගන්න තමයි ඒවෙන් ගැඹුරකට යන්නේ. විපස්සනාවක් ඔස්සේ අරන් යන්නේ. ඒ නිසා උත්සාහය හොඳයි. තව ටිකක් දැන් බලන්න නිශ්ශබ්ද කියන්නේ මෙනෙහි කිරීමකිනුත් තොරව දැන් මේ සක්මන කරගෙන යනකොට මේ තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, ගොරෝසු ගති, සැහැල්ලු ගති, බර ගති ඔය ඔක්කොම අපි කියන්නේ ධාතු ලක්ෂණ කියලා. ඒවා විල අපේ හිතින් හදපුවා නෙමෙයි. Tamanට හැබැයි ඍජුව දැනෙන්න ඕනේ. පුළුවන් ද අල්ලගන්න. පුළුවන් තරම් ඒ ටික අල්ලගන්න. දැන් ඉඳගෙන ඉඳද්දි මොනවද තේරුනේ? ඇත්තම ස්වාමීන් වහන්සේ මම කියන්න පුළුවන් ද හම්දුනේ? මම මගේ පාන්සලේ ඉන්නකොට මේ නිලන්ත හෙට්ටිගේ කියන මේ කතුවරයෙක් විසින් ලියපු භාවනා සහ ආදිමානසික බලය කියන පොත කියවලා තියෙනවා. ඔව්. ඒ පොතේ තිබුණා මේ වෛද්‍යවරයෝ මේ හොයලා තියෙනවලු මිනිසුන්ගේ මේ නළලේ දෙපෙම අතර ඇතුලින් ඇසක් තිබෙනවා කියලා. ඉතින් ස්වාමීනි ඉතින් එතෙවැනි ඇසට මගේ සමාධිය යොමු කළා. ඉතින් ඒක යොමු කරලා මම දින කිහිපයක් වගේ ඒ අභ්‍යාසය කළා. මට නිල් පැහැති ඇසක් පෙනුණා. ඉතින් ස්වාමීනි මම දැන් සක්මන් භාවනාවක් කළත් යම් හෝ භාවනාවක් කළත් ඒ හැම මොහොතකම මගේ මේ දෙපෙම අතර පුප්‍රණ ගතියක් නලින ගතියක් දැනෙනවා. මං හිතන්නේ ඒ අර කලින් කරපු දේ නිසා වෙන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන්. ඒක කොහොමත් අපේ කයේ විවිධාකාර දැනීම් තියෙනවා. ඒ කියන්නේ එකක් නෙමෙයි. ඒ කියන්නේ අපේ නල්ලේ විතරක් නෙමෙයි මුළු කයේම විවිධාකාර දැනීම් රාශියක් තියෙනවා. අපේ හිත එකඟ වෙන්න ඔය විවිධාකාර දැනීම් එක එකව මතුවෙන්න පුළුවන්. දැන් අපි කායानुපසනාව වඩද්දී ධාතු මනසිකාරයේදී එක ඉරියව්වක් කියලා නැහැ. බුදුහාඳුර කියන්නේ යථා කායෝ පනිහිතෝති තථා තථානම් පජානාති. දැන් ඕනම ඉරියව්වක තියෙන්න පුළුවන්. එතකොට සක්මනිදිත් වෙන්න පුළුවන්, ඉඳගෙන ඉන්නකොටත් වෙන්න පුළුවන්, සැතපීලා ඉන්නකොටත් වෙන්න පුළුවන්, දාහනේ ගන්නකොටත් වෙන්න පුළුවන්. මේ කය නිරන්තර චලන රාශියක් තියෙනවා. ඉතින් අපේ හිත එකඟ වෙන්න ඒ චලන රාශිය මතුවෙන්න පුළුවන්. මතුවෙනකොට මෙතන විතරක් නෙමෙයි. දැන් ආස්මගේ හිත එකඟ වුණාට පස්සේ මුළු කයම පාවිච්චි කරන්න පුළුවන් ඉස්සරහදී හැම එකක් ගානේ දැක ගන්න. ඉතින් එහෙම ඒ නිරීක්ෂණයක් දක්වා අපිට යන්න පුළුවන් නම් අන්න ප්‍රඥාවක් අවදි කරගන්න පුළුවන්. හැබැයි ඒ නිසා මේකට විතරක් සීමා කරන්න යන්න එපා. ඒතොර නිකන් සමතේ පැත්තකට යන්නේ. ඒ කියන්නේ එක තැනකට නිකන් මෙන්න මෙතන විතරයි ඕක තියෙන්නේ මෙතන එකක් නිකන් ඒකට නමකුත් දීලා එහෙම යන්න එපා. ඒවා නෙමෙයි මේවා නිකන් හුදු සංස්කාර ස්වභාවයන්. හාඳුරන්නේ මේ රූපාවචර ධ්‍යාන ලබාගෙන අපිට නිවන් දකින්න බැරිද හාඳුරන්නේ? රූපාවචර ධ්‍යාන වලින් පමනක් කරන්න බෑ. ඒකයිල නිකන් සමාධියක්නේ. ඒකෙන් සමාධිමත් ගතියක් ඇති කරගන්න පුළුවන්. නමුත් සමාධියක හිටියා කියලා නිවන් දකින්න බෑ. කියන්නකෝ මේ මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රය එහෙම. බුදුහාඳුර රූපාවචර ධ්‍යාන විතරක් නෙමෙයි අරූපාවචර ධ්‍යාන ගැනත් කියනවා. හොඳයි. ඒ කියන්නේ කියලා බුදුහාඳුර කියන්නේ මේකෙන් ලැබෙන්නේ ditta ධම්ම සුඛයක් පමණයි. නිකන් කායික සුවයක් තියෙනවා. හිතන්න හොඳ සුවයක්, හොඳ සමාධියක් ඇතුලේ ඉන්නකොට හරීම හිත අර පීඩා වලින් අයින් වෙලා මේ අර අපි කතා කරපු නීවරණ වලින් අයින් වෙලා බොහොම සුවයක් තියෙනවා. ඒ කායික සුවය, මානසික සුවය බුදුහාඳුරෝ අගය කළා තියෙනවා. ඒකයි බුදුහාඳුරෝ කියනවා මේකේ කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. මේකයිලා හුදු ditta ධම්ම සුඛයක් විතරයි තියෙන්නේ. කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊට වඩා වෙනත් පැත්තකට විපස්සනාට යොමු කරනවා. ඒ කියන්නේ ඒක අනිත්‍යද හාඳුරන්නේ? අනිවාර්යෙන්. ඒකත් අනිත්‍යයි. ඉතින් මෙතන ඒක විතරක් ඉතින් අනිත් දැකීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් විවිධ ක්‍රම බුදුහාඳුරු ගන්නනවා. ඉතින් ඒවා තමයි ඉතින් අපි උත්සාහන්ත වෙන්නේ දිනු කරන්න. කරගෙන යමු එහෙනම්. හොඳයි. හත්වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ මූල කර්මස්ථානය පර්යංක භාවනාවයි. කය සකස් කරගෙන ඊතා සැහැල්ලුවෙන් කය තබාගෙන කයට සිත යොමු කර මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. සිත කයට පැමිණි වහාම කය සතුන් දඟලනවා වගේ දැනීම සතිය පෙර සලකුණු වශයෙන් බව අසා ඇත. සිත පිට ගියත් නැවත ආනාපානයට සිත ගැනීමට පුළුවන්. සක්මන් භාවනාව. සිත කයට යොමු කර සක්මනේ යෙදුණෙමි. විටින් විට සිත පිට ගියත් නැවත අරමුණට සතිය ගැනීමට පුළුවන්. සීතල උණුසුම් දැනීම දෙපයටම දැනේ. භාවනාවෙන් මිදුණු පසුද මස් නලියන ගතිය සීතල රළු කම්පන දැනේ. මෙම සම්බන්ධව පහදා දෙනමෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. හොඳයි. එයාටත් ඒ தත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඒක තමයි අපිට උත්සාහන්ත වෙන්නේ. ඒ කියන්නේ අපේ කයේ මේවා නිරන්තරයෙන් තියෙනවා. හැබැයි අපේ හිත විසිරලා තියෙන හින්දා අපිට අහුවෙන්නේ නැහැ. මේ විවිධාකාර කායික වශයෙන් දැනෙන මේ සීළු දැනීම් අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන ධාතු ලක්ෂණ කියලා. ඉතින් මේවා නිරන්තරයෙන් තියෙන දේවල්. මේවා අපි හදන දේවල් නෙමෙයි. අපිට හිත එකඟ වුණාට පස්සේ තමයි මේක ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ එකඟ වෙච්ච මනස මේ විවිධාකාර ඒ ධාතු ලක්ෂණ වලට අපි තන දැන් ඔන්න 10ක් විතර මතුවලා තිනවා කියලා. මේකෙන් අපි හොයා ගන්නවා නැත්නම් අල්ල ගන්නවා හඳුනා ගන්නවා ටිකක් තීව්‍රව දැනෙන එකක්. 10ක් විතර තියෙනවා තැන් තැන් වල මුළු කයෙම. හැබැයි හිතන්න මට පහසුයි ඒක ටිකක් තීව්‍රවත් දැනෙනවා ඔන්න දණහිසේ තියෙන එකක්. හැබැයි දණහිසේ විතරක් නෙමෙයි තව හැමතැනම තියෙනවා. මම හැබැයි දැන් මගේ අවධානය යොමු කරන තෝරගත්ත දණහිසේ තියෙන එක. මම යහුසුළු එතෙන්ට මගේ අවධානය යොමු කළා. ඊට පස්සේ එතන සිද්ධ වෙන දේ නැවත නැවත දකින්න. නැවත නැවත ඒක විශ්ලේෂණය කරනවා. එතකොට අන්න එතන තියෙන යථා ස්වභාවයක් තේරෙන්න ගන්නවා. ඒක අහුන්නේ නැහැ කියලා හිතමු. ඊට පස්සේ මේ වෙනුවට වෙන තැනක් බලනවා. තව මොනවාද මේ කයේ දැනෙන්නේ? එන්න එතෙන්ට යොමු කරනවා. ඒක දිහා හොඳට බලනවා. ඉතින් අන්නේ වගේ අපි නැවත නැවත මෙන්න මේ නිරීක්ෂණය කිරීම වැදගත් වෙනවා. ඉතින් Tamanට මේක පුරුදු වෙන්න බුදුහාඳුරෝ කියනවා මේක එක ඉරියව්වක් කියලා නෙමෙයි මේ සමහරවිට මතු කරගත්තේ මේක ඉඳගෙන ඉන්න ඉරියව්වේ වෙන්න පුළුවන්. හැබැයි නැගිට්ටාට පස්සෙත් මේක තියෙනවා. ඔන්න ඒකෙදිත් බලනවා. දැන් ඒක තමයි අර පොඩ්ඩක් කියලා තියෙන්නේ. මම මේකෙන් මිදුණාට පස්සෙත් පොඩ්ඩක් මේක දැන් තේරෙනවා කියලා. ඒත් කොහොමත් මේ අපේ එකඟතාවයේ රැකිලා තියෙන තාක් අපිට දැනෙන්න පුළුවන්. ඉතින් එතකොට බැලුවයි කියලා කිසි වැරද්දක් නැහැ. ඉතින් ඒක නැවත නැවත පෙන්වා දීම වැදගත් වෙනවා. එහෙනම් ටිකක් අහුවෙලා තියෙනවා දිගට කරගෙන යන්න. හොඳයි. නේවාසික භාවනාවේ ප්‍රශ්න එපමණයි. දැන් දුරස්ත භාවනාවට යොමු වෙන්න පුළුවන්. හොඳයි. සර්ණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. English වලින් වාර්තා දෙකක් ලැබිලා තියෙනවා. Can I read the English ones first ස්වාමීන් වහන්සේ? හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. Walking meditation. Felt the front mound prominently, felt the mound as a pivotal point and as the thickest point of the foot. Felt the likes of the motions of roller brush being moved and rubbed on the ground. The mound was felt as if it had a cylindric profile. The mind was roaming around. All of a sudden felt the side of the foot touching the ground, and that made me realize the mind was out of the brought the mind back. Again, a sound of the burp brought the mind back. At times, the touch of the mound itself brought the mind back and made me realize I'm walking. Could feel the body lifted up to a rhythm when the mound is raised from the floor. Sitting meditation. As you sit, body is settled and mind gets the full benefit and creates an opportunity to reflect on thoughts of what was done and what to do. Knows mind is on thoughts mostly and also aware when it comes to the breathing. Determined to be more firm. Concentrated on breathing in and out. The sensation of each breathing part and attempt had a climax. Sometimes it's in the middle of the path. Sometimes at the very end. Sometimes a coolness prevails right throughout the breath. In between there is a total silence. Much merits to you, Swamin Wahansa. End of the report, Swamin Wahansa. Yeah, I mean, basically, you can, as much as possible, you have to observe all these phenomena. Now, it seems like you are fairly successful. You are able to recognize certain qualities of the breath.
Maybe it is cool, maybe it is warm, maybe it is long, maybe it is short. So likewise, we have to inquire. So because of this inquiry, because of this investigation, so we are improving sampajanya. That is what we are calling as clear comprehension. Say, first of all, we need to establish our attention, establish our mindfulness. Once we are successful in there, then we are investigating. Then as a result, say you are able to recognize, okay, this is cool, this is warm, this is the beginning, this is the middle, this is the end. There's a little gap. Okay, this is the beginning of the, say, the exhale. This is the middle, this is the end, this is the gap. So likewise, more and more try to recognize these subtle details. So that is how you are succeeding. That is how you are improving your clear comprehension. And more and more, you have to improve this, say, revealing all these details. So that will lead to more information, more detail. And now you can even stop. If you are using any kind of, say, noting, any kind of labeling, you can stop that. You can maintain a very quiet mind, very silent mind. With such a silent mind, now you are carefully observing how it is starting, how it is the middle, how is the end, what is the next in-breath, how it is the starting, how's the middle, how's the end. So likewise, very careful observation. So I think you are doing well. You may continue, and you can even try to maintain mindfulness in the other daily activities as well. Yeah, we can move to the other question. Second report, Swamin Wahanse. Most Venerable Bhante, walking meditation. I do daily walking meditation and I feel the touch sensation without noting. The mind is very calm and relaxed. I have been observing my mind for a while, and during the last 10 months, I was able to watch anger without reacting even when family members say hurtful words. But last week, when anger arose in my mind, I reacted by uttering few words to defend my ego. But I was in control of my words. This didn't last long, but the whole week I felt slight irritation coming to the surface and moments of depression too. But I continued the walking meditation, and since Bhante had advised us to watch the mind when it goes to likes and dislikes, I felt I had an irritation with one family member's word, and my mind liked whenever I was doing walking meditation and when I'm alone. Please advise me, Bhante. May Bhante and all organizers attain nirvana in this life itself. Yogi. End of the report, Swami. Now, basically, we can observe these various qualities. So, if you can observe them objectively, that is much useful. Actually, today also we had that Sutta teaching session where we discuss Dhammanupassana. So, there Buddha advises to look at various hindrances as hindrances. Say, now we are explaining about kind of a irritation in a family member. So, that is a sort of a irritation. That is a sort of a ill will, kind of a resentment, kind of a resistance. So, if we are able to look at this resistance as resistance, irritation as irritation, ill will as ill will, so then you are no more promoting it, you are no more feeding it, you are able to disengage from it, and then you are merely observing it. So then you don't need to sort of regret having it, rather you can develop some amount of mindfulness, some amount of wisdom using that irritation. Because the irritation, now actually if it comes to the real, facts of the teaching, say Buddha says, assume there is an ill will, kind of an irritation. Once it is present, okay, you are aware, okay, there is irritation, there is kind of ill will. Now you are not promoting it, you are not feeding it. As a result, it will start to fade away. Now it is not there. Now you again understand, okay, there is absence of irritation. There is no ill will right now. Mind is clean, mind is clear. But as you are developing this, then the clarity of the mind further improves. So now the irritation doesn't come frequently. Ill will doesn't come frequently. Time to time it may appear. So once it is appearing, you can recognize, oh, this is the beginning of an irritation. This is the beginning of the sensation. Like we say do in the Anapanasati. So you are recognizing, okay, this is the beginning of the in-breath. This is the middle of the in-breath. This is the end of the in-breath. Similarly, in this
irritation, in this ill will also, you can recognize, okay, this is the beginning of the irritation. And you are now not promoting it, to clearly recognized it. As a result, now it starts to fade away. Now you understand, okay, it is also going. It has now gone. Now you recognize, okay, it is not there. So likewise, if you can use any kind of defilement, typically we call as hindrances, irritation, ill will, sloth and torpor, maybe sensual desire, any of these, then you can clearly recognize when they are present, you understand, but you are not being driven by that, you clearly recognize it. As a result, it will fade away. And once you get that clarity of mind, you can even recognize the very early stage of irritation, very early stage of anger, very early stage of sensual desire. So that way you are improving yourself. You are using these hindrances, defilements to generate fair amount of mindfulness and wisdom. So that is how we are improving. It seems like you are having fair amount of skill in it, so you can develop it. තුන්වෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. අඩි 14ක් 15ක් පමණ වන ලැමිනේටඩ් ෆ්ලෝ එක සක්මනට තෝරා ගතිමි. මම දැන් මෙතනයයි සිහිය පුහිටුවා සක්මන ආරම්භ කළෙමි. පොළවේ යම් යම් ස්ථානවල බොල් ගතිය, පොළව එබෙන බව, චිරිචිරි ශබ්දයක් නිකුත් වන බව අත්දැකෙමි. දකුණු පාය බිම තබන ආකාරය වම් පායට වඩා වෙනස්ය. ටිකකින් කයේ බර වැඩි වෙන බවක් දැනුනි. තනින් තන වේදනා ඇවිත් නැති වී ගියේය. කයත් හිසත් අතර සම්බන්ධයක් නැති වුණක් මෙන් දැනුනි. රූකඩයක් ඇවිදී බලන්නෙක් සහ සිතන්නෙක් ඇත. හිස හිරිවැටෙන්නක් මෙන් දැනේ. හිසේ දැනීමට අවධානය යොමු කළ විට රූකඩය ඇවිදී පෙනීම බොඳ වී යයි. සක්මන් තීරුවට සහ පයේ දැනීමට සිතගත් විට හිසේ හිරිවැටීම නොදැනේ. කය තවමත් රූකඩයක් මෙන් ගමනේ යෙදේ. ස්වාමින් වහන්සේ මේ අවස්ථාව සතරකුන් ප්‍රශ්නයට සමාන බවක් දැනිනි. සියල්ල අත්විඳේ සතුටිනි. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි, නිවනින්ම සැනසේවා. අවසන්යි ස්වාමින් වහන්සේ. හොඳයි. මන්ද සතරකුන් ප්‍රශ්නයක් තියෙනවද හොඳන්නේ. කෙල්ල තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ දැන් අපිට මුලදී ඉතින් සක්මන කරනවා. සක්මන කරද්දී ඉතින් කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මම සක්මන් කරනවා කියලා ඉතින් වැඩේ පටන් ගන්නවා. හැබැයි ටික ටික අපි සක්මනට හිත යොමු වෙනකොට, සිහිය දියුණු වෙනකොට, මම ප්‍රශ්නයක් නැහැ. දැන් මමෙක් ගැන ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් පුජ්‍යලයක් ගැන ප්‍රශ්නයක් නැහැ. අපි හොඳට ඔන්න දැන් සක්මන යනවා. අපි ඒ ඉරියව්වක් ගානේ ඉන්නවා. දැනීමක් ගානේ අවධානයෙන් ඉන්නවා. තැබීමක් ගානේ, එසවීමක් ගානේ, තැබීමක් ගානේ, එසවීමක් ගානේ හොඳ අවධානයෙන් ඉන්නවා. එතකොට අන්න එතන අර මම කියන එකක් දැන් ගෑවෙන්න අවශ්‍ය නැහැ, ගාවන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඔන්න දැනීම් රාශියක්. තදවීම, රළුවීම, උණුසුම් වීම, සිසිල් වීම, ගොරෝසු ගති. ඉතින් මේ විදිහට අර ඒ ලක්ෂණ ටික දැනගන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් පස්සේ පුළුවන් ඇත්තටම ඔය මමයා එක මේ ගනුදෙනු කරගන්න එක පස්සේ කරන්න පුළුවන්. දැනට අපි අර ලක්ෂණ ටික හොඳට මතු කරගන්නවා. ඊට පස්සේ තමයි මේ ලක්ෂණ ටික හඳුනා ගනිමින්, මේ ලක්ෂණවල ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින්, ඒවා හැසිරෙන්නේ කොහොමද කියලා විමසමින් තමයි යන්න තියෙන්නේ. ඒ හින්දා කෙරලා තියෙනවා හොඳයි. ඉතින් පස්සේ ඕක හොඳට වෙන්න නිකන් ඔය කියලා තියෙනවා වගේම රූකඩයක් ඇවිදිනවා වගේ නිකන් කය ඇවිදිනවා. හැබැයි මට පුළුවන් පැත්තක ඉඳන් මේ දිහා බලන්න. ඉතින් බුදුහාඳුර කියන්නේ පරතෝ බැල්මක් කියලා. හරියට නිකන් අනුන්ගේ දිහා බලනවා වගේ බලනවා. කය ඇවිදිනවා. හැබැයි අපි පැත්තකට වෙලා හිතින් මේ හැම ඉරියව්වක්ම, මේ හැම ක්‍රියාකාරීත්වයක්ම ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නවා. හොඳ අවධානයෙන් ඉන්නවා. මේවැය තියෙන මේ ලක්ෂණ ටික නැත්තම් හැසිරීම, ඇති වෙන නැති වෙන ස්වභාවය, මේ වගේ එකෙන් ඉගෙන ගන්න තියෙන ටික අපි පුළුවන් තරම් ඉගෙන ගන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා කෙරලා තියෙනවා හොඳයි. දෙකට කරගෙන යන්න. හතරවෙනි වාර්තාව ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මීට වසර 4කට පෙර මා සහභාගී වූ පළවන භාවනා වැඩසටහනේදී ශූන්‍යතාවය අත්දැක්කෙමි. අද දින උදෑසන භාවනා අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරමි. නිරායාසයෙන් සිදුවන පෑයක සක්මනෙන් පසුව පරයන්කයට වාඩි වූයෙමි. මොහොතකින් ආශ්වාස ප්‍රශ්වාසය නොදැනී ගියේය. මම භාවනාවට ඔහේ සිදුවන්නට ඉඩදී බලාගෙන සිටියෙමි. නිහඬතාවයේ හඬ මට ඇසෙන්නට විය. සිතුවිලි ගලා එන්නට විය. ඒ සිතුවිලි ඇවිත් ඔහේ යන ආකාරය මම බලා සිටියෙමි. වෙනදා සිතුවිලි වලට තිබූ අමනාපය දැන් නැත.
මගේ අවධානය ඊතා සියුම්ම දැනෙන කයටත් සිතුවිලි වලටත් නිහඬතාවයේ හඬටත් වරින් වර මාරු විය. අත් දෙක එකට බැඳි ගල් වී තිබුණු බවක්ද එය නිරීක්ෂණය කිරීමේදී එය තෙත ගතියකට මාරු වූ හැටිත් ටිකකින් එයත් වෙනස් වී නොදැනී ගිය ආකාරයත් නිරීක්ෂණය කළෙමි. කලින් පර්යංකවල භාවනාව මෙහෙයවන්නෙක් ගැන මම දැනුවත් වී මම ඒ මෙහෙයවීම මුල මැද අග දැක ගන්නට උත්සාහ කළෙමි. දැන් එසේ මෙහෙයවන්නෙක් නැති තරම්ය. පර්යංක භාවනාව අවසාන වීමට ටිකකට කලින් නිහඬතාවයේ හඬ නොඇසී ගියේය. මේ පර්යංකය වැඩිපුර සිතුවිලි ගහන එකක් වූයේය. මා සංස්කාර චරිතයක් බවද මට පසක් විය. මම නිතිපතා දිනකට පැය 5කට නොඅඩු කාලයක් සක්මනෙත් පර්යංකෙත් යෙදෙන්නෙමි. හැම විටම පාහේ සතිමත්ව සිටීමට උත්සාහ කරන්නෙමි. සමහර විට කයට ඔහේ යන්නට ඉඩදී බලා සිටින්නෙමි. සමහර වේලාවට මා බලාපොරොත්තු වන ආකාරයට නොව වෙන ආකාරයට කය මෙහෙවන හැටි නිරීක්ෂණය කෙලිමි. උදාහරණයක් වශයෙන් වරක මම තේ එකක් හදාගෙන බොන්නට සිතුවත් කය කෝපි එකක් සාදන අයුරු නිරීක්ෂණය කළෙමි. මා කෙරෙහි අනුකම්පා කර ධර්මවාද ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. දැන් තේ එකක් කිල්ලුවාම කෝපියක් හදලා දෙනවා. ඒකත් හොඳයි හැබැයි. මේ හැබැයි මොකද විශේෂ දෙයක් කියන්න නෑ යන විදිය හොඳයි. ඒ කියන්නේ දැන් අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා විවිධාකාර දේවල් එකෙන් අයින් වෙලා බලන්න. ඒ කියන්නේ අපේ කයේ විවිධ දේවල් සිද්ධ වෙනවා. ඒකෙන් අයින් වෙලා බලන්න පුළුවන්. සක්මනේදිත් විවිධාකාර දේවල් සිද්ධ වෙනවා. ඒකිනුත් අයින් වෙලා බලන්න පුළුවන්. දැන් හිත සංසුන් කරගන්න පුළුවන්කමක් මේ හරහා උත්සාහවන්ත වෙන්න. ඒ කියන්නේ දැන් විවිධාකාර ලක්ෂණ මතුවෙනවා. ඒකේ හට ගැනීම ස්වභාවය තේරුම් ගන්නවා, නැතිවීම ස්වභාවයත් තේරුම් ගන්නවා. හිතන්න ඕක දැන් බලමින් වාසය කරද්දී හිත මොකක්වත් අල්ලන්නේ නැති තැනකට එනවා නම් එතන පොඩ්ඩක් බහුලීකృత කරන්න. සමහරලාට ඔන්න දැන් ඒක නිකන් සමනේලා ඔන්න නිකන් ඉබේම හිත දිහා බැලුණා. හිත දිහා බැලද්දී ඔන්න හිතෙත් පොඩ්ඩක් අරමුණු කීපයක් එනවා. ඒ අරමුණු ටික ඇවිල්ලා ඔන්න ගියා. ඊට පස්සේ ඔන්න ආයෙ තව අරමුණු ටිකක් ආවා. ඒකත් ඇවිල්ලා ගියා. හිතන්න ඊට පස්සේ මොකක්වත් ආවේ නැහැ කියලා. ඔන්න ඔය ඒ අරමුණු වලින් තොර ස්වභාවය පුළුවන් ද කියලා බලන්න හිතට හඳුන්ලා දෙන්න. නැත්තම් හිත ඒක හඳුනා ගන්න. මොකක් වෙලාවට අපිට ඕක මිස් වෙනවා. මේ අපිට ඕක මගහැරෙනවා. ඉතින් දැන් අපි කයෙන් පටන් ගත්තා. ඊට පස්සේ හිමීට ඔන්නම් හිත දිහා බැලුවා. ඊට පස්සේ ඔන්න හිතෙත් යම් අරමුණු ටිකක් ආවා. ඒගොල්ලොත් ඇවිල්ලා ගියා. ඊට පස්සේ ඔන්න කවුරුත් ආවේ නැහැ. ඔන්නේ ආවේ නැති ස්වභාවයේ තුල සිහියෙන් ඉන්න. එතන ටිකක් ඒකාකාරී වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. එතන සිහියෙන් ඉන්නවා. දැන් ටිකක් හිතන්න ඊට පස්සේ ඔන්න ආයෙත් මොන හරි ආවා. ඒකෙත් තියෙන එන යන ස්වභාවයක්. ඇති වෙන නැති වෙන ස්වභාවයක්. ඒකත් දිහා බැලුවා. ඒකත් ඔන්න අතහැරුණා. ඊට පස්සේ ඔන්න ආයෙත් අර මුකුත් නැති ස්වභාවයක් නැත්නම් අරමුණු වලින් තර ස්වභාවයක් ඔන්න ආයෙත් අත්දකින්න. ඒකෙත් හොඳ සිහියෙන් ඉන්නවා. ඉතින් ඒ தත්ත්වය අපි අගේ කරන්න ඒකට යම් වටිනකමක් දෙන්න දැන් හිතේ ඒ විවේක ගතිය හිතේ ඒ අපි කියන විවේකය නැත්නම් හිස්තන කියලා කියනවා ඉතින් ඕකට. ඉතින් ඒක පොඩ වැඩෙන්න ගන්නවා. හැබැයි ඒක අර ප්‍රඥාවක් හරහා වැඩෙන එකයි අවශ්‍ය වෙන්නේ. නිකන් ඔය සමාධියක ඉඳලා වැඩෙන එකක් නෙමෙයි. මේක මේ හොඳට සිතුවිලි වල යථා ස්වභාවය දැකලා එහෙම නැත්නම් වේදනාවන්ගේ යථා ස්වභාවයක් දැකලා නැත්නම් ධාතු ලක්ෂණ වල යථා ස්වභාවයක් දැකලා ඒ හරහා නුවණක් අවදි වීම තුලින් වැඩෙන්න ඕනේ. ඉතින් මේ බඳු නුවණක් හරහා අපිට මොකක්වත් අල්ලන්නේ නැතුව මොකක්වත් ඇසුරු නොකර ඉන්න පුළුවන් කමක් හිතේ ඇති වෙනවා නම් ඒකට වටිනකමක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අපි තව දියුණු කරලා ගන්න ඕනේ. එතන තමයි බුදුහාඳුරුවෝ පෙන්වන්නේ මෙතන සත්‍යානුරක්ෂණයක් කරන්න. මෙතන අර කලින් හිටිය තැනට සාපේක්ෂව කලින් අර අරමුණු වලින් ටෙම්පරාදු වෙවි අරමුණු වලින් බැට කකා ගුටි කකා හිටිය තැනට සාපේක්ෂව දැන් තියෙනවා නිස්කලංක බවක්. දැන් තියෙනවා අල්ලපු නැති ගතියක්. දැන් තියෙනවා අනිශ්චිත ස්වභාවයක්. ඉතින් අන්න එතෙන්ට මූලිකත්වය දීලා එතෙන්ට වටිනකමක් දීලා අපිට ඉස්සරහා ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒ தත්ත්වය වර්ධනය කරන්න. හිතන්න දැන් ඔයක පරයන්කේ ගන්න පුළුවන් නම් පුළුවන් ද බලන්න දැන් ඒක සක්මනේදිත් ගන්න. සක්මනේදී එතෙන්ට හිත තියන්න පුළුවන් ද කියලා බලන්න. ඒ වගේ ඉතින් මේක බහුලීකృత කරන්න අවශ්‍යයි. ඉතින් යන විදිහේ නරකක් නැහැ හිමීට කරගෙන යන්න. පස්වෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ සක්මනින් පසු පරයන්කේ අධ්‍යක්ීම් මෙලෙස කෘති වලින් පසුව නාසිකාග්‍රයේ සිත තබා ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙනස් වීම සතියෙන් බලා සිටියෙමි. වෙනදාට වඩා පරයන්කය හරිම පීඩාකාරී විය.
නමුදු දිව්‍ය පරදුවට තබා සතිය අත් නොහැරි යෙමි. නළලේ කම්මුලේ සහ විවිධ ස්ථානවල සතිය බිඳීමට මදුරුවන් ලේ උරා බොන ලදී. ඔහේ බීපුතෙන් කියා නාසයේ සිත තබා සිටියෙමි. සමහර විට පපුවේද වේදනාවක් ඇතිවිය. නමුදු අවධානය යොමු නොකරන ලදී. කොන්ද රිදෙන ලදී. එයද ගණන් නොගෙන සුලන් රැල්ල තුනීවන අයුරු බලා සිටියෙමි. සියුම් දැනීම් මාත්‍රයකට සුලන් රැල්ල තුනී විය. අනායාසයකින් එකම අරමුණකට සිත පැමිණෙන ගතියක් දුටුවෙමි. එම කුඩා දැනීම් මාත්‍රයේ මුල මැද අග බැලීමට උත්සුක උනේමි. මේ මොහොත වන විට පපුවේ රිදුම, කොන්දේ රිදුම, මදුරු කරදර සියල්ල නොදැනෙන ගතියක් විය. කය සෙමින් උරහිස් පළල් වී ගල් ගෙඩියක් බවට පත්වන්නාසේ දැනිනි. මෙලෙස සිටිනවා නම් මුළු රාත්‍රියම සිටීමට හැකි බව දැනිනි. නමුදු වරින් වර පපුවේ වේදනාවක් ඇතිවිය. එනමුත් තිසරණයට දිවි පුදා ඉඳගත් බැවින් ඔහේ මැරී වැටුණ දෙන් පොප්පුව පැලී ගිය දෙන් සිතා සතිය බිඳ නොගත්තෙමි. වැඩ කර කය වෙහෙස වී සිටියත් දැඩි වීරයක් තිබිනි. සිත සමහර විට ටීවී එකක channel මාරු කරන ගතියක් පෙන්눔 කරන ලදී. එය මුළු සිරුරම දැඩි ලෙස ගල් කරන ගතියක් පෙන්눔 කරයි. බොහෝ වේලාවක පර්යංකයෙන් පසු දැඩි වීරයකින්ද බුදුන් පසසා කර නැති බැවින් දෙවියන්ට පින් පුදා සත්පුරුෂ ආශ්‍රමය පතා සතියෙන්ම පර්යංකය අත්හැර සතියෙන්ම නිදා ගන්නා ලදී. කරුණාවෙන් ඉදිරි ගමන සතහා උපදෙස් දෙනු මැනවි. නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒ කියන්නේ අපි මෙතෙන්දී හැබැයි ටිකක් වීරය විතරක් ඉස්සරහට කරගෙන යන්න බෑ. තව පොඩි කියන්නේ කාරණා කීපයක් තියෙනවා මතු කරන්න. දැන් බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන කතා කරනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. දැන් අපේ ටිකක් මුලදී ඇත්තටම වීරිය මුල් කරගෙන යන්න වෙනවා. මොකද අපේ හිත කියන දෙයක් අහන්නේ අතීතෙට දුවනවා, අනාගතෙට දුවනවා. ඒ නිසා ටිකක් තරවටු කරලා වීරියකින් යන්න වෙනවා. හැබැයි දැන් කියන විදිහට නම් ඊට වඩා වීරියෙන් නෙමෙයි දැන් යන්න තියෙන්නේ. දැන් වීරියේ කොටස සෑහෙන දුරට සිද්ධ වෙලා තියෙනවා. දැන් ටිකක් සංසිඳීම් පැත්තට, ඒකාග්‍රතාවය වෙන පැත්තට හරවන්න අවශ්‍යයි. දැන් අපි මෙතෙන්දී වීරයයි සමාධියයි එක්තරා අන්දමක තරංගයක් වගේ තියෙන්නේ. සමකිරීමක් කරන්න අවශ්‍යයි. අපි ඕන්ට වඩා වීරය දැඩිව කළා මේ කටයුත්ත කරන්න ගියොත් අසාර්ථකයි. එතකොට ඉතින් අර ඇඟම හිර වෙලා, ගල් වෙලා වගේ යනවා. ඉතින් අපි ඒකටත් අර්ථකථනයක් දෙනවා මේක හොඳයි කියලා. ඒක හොඳ නෙමෙයි. ඔයක ඊට වෙනස් පැතිවලට දාලා මෙතෙන්දී අපි වීරය සම කරලා යන එක වඩා සුදුසුයි. ඒ නිසා මුලදී පටන් ගන්න වීරයකින් වරදක් නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් වීරය ලිහිල් කරන්න. දැන් හිත පොඩ්ඩක් කියන දේ අහනකොට, හිත පොඩ්ඩක් කීකරු වෙනකොට අපි පොඩ්ඩක් එයාට යන්න ඉඩ දෙනවා. නැත්නම් අපි වීරය ලිහිල් කරනවා. ලිහිල් කරාට පස්සේ ඔන්න කායික සංසිඳීමක්, ඔන්න කායික සැහැල්ලුවක්, ඔන්න හිත පොඩ්ඩක් අරිට වඩා මුරුදු වීමක්. ඔන්න තේරුම් ගන්නවා. එතකොට යන හිතේ සමාධියක් වැඩෙන්නේ. හිතේ ඒකාග්‍රතාවයක් වැඩෙන්නේ. ඒ නිසා උත්සාහය හොඳයි, වීරය අධිකයි. ඒ වීරය සම කරගන්න උත්සාහන්ත වෙන්න. එතකොට අර Tamanට තේරෙනවා දැන් මේ මුලදී මම වීරයෙන් කරා, ඒ හරහා මම යම් දුරක් දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් වීරයම පාදක කරගෙන නෙමෙයි යන්න තියෙන්නේ. ඒ වෙනුවට මම පොඩ්ඩක් සමාධිය හදා ගන්න ඕනේ, ප්‍රඥාවක් පැත්තට යොමු වෙන්න ඕනේ කියලා ඒ අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන් ගැනත් අවධානය යොමු කරන්න. බොහොම සැහැල්ලුවෙන් සක්මනකට යන්න. සැහැල්ලුවෙන්ම සක්මන් කරන්න. ඒ කියන්නේ මේකෙදී අපිට දත් මිටි කාගෙන මේ වැඩේ කරන්නත් බෑ. මුලදී පොඩ්ඩක් එහෙ වගේ ගතියක් තියෙනවා. හැබැයි පස්සේ පොඩ්ඩක් යන්න දීලා කරන්න ඕනේ. මේකට කාලයක් ගන්නවා කියලා අපි තේරුම් අරගෙන නිදැල්ලේ යන්න දෙනවා. නිකන් සක්මනේදී බොහොම සැහැල්ලුවෙන් යනවා. එහාට මෙහාට බොහොම සැහැල්ලුවෙන් යනවා. ඊට පස්සේ හිත පොඩ්ඩක් දුවයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි එකෙන් ආතතියක් හදාගන්න යන්නේ නැහැ. මොකක්වත් පීඩාවක් ඇති කරගන්න යන්නේ නැහැ. මේ වෙනුවට පොඩ්ඩක් මේ උත්සාහවන්ත වෙනවා. Tamanට දැනෙන වෙලාවේදී මේ දැනෙන දැනීමට අවධානය යොමු කරන්න. පාදයක් පොළවේ වැදෙනවා. ඒ වෙලාවේ එන්නේ දැනීමට අවධානය යොමු කරනවා. ආ ඊළඟ පාදයේ පොළවේ වදිනවා. එතෙන්ට අවධානය යොමු කරනවා. ඉතින් එහෙම අපි මේ ලක්ෂණ ටික මතු කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ ඇස්සේ ඔන්න ආයෙ හිත පිට යනවා. තේරුම් ගත්තට පස්සේ ආයෙත් හිමීට ගෙනල්ලා තියාගන්නවා. ඒ නිසා දැන් පොඩ්ඩක් හුඟක් දරදඬු කරගෙන යනව වෙනුවට සැහැල්ලුවෙන් යන්න. එතකොට ඔය ඒ කියන්නේ ඔතන දීර්ඝ කාලයක් දත් මිටි කාගෙන පරයන්කේ හිටියා කියන එක නෙමෙයි සාර්ථක වෙන්නේ. අපි බොහොම නිවැරදිව ඒ ටික සමබර කරගෙන හොඳට ඒ කටයුත්තේ යෙදුණා නම් හිතන්න මේ විදිහට මට නිකන් උපමාවක් දෙන්න පුළුවන්.
පරයන්කේ පටන් ගනිද්දී අපේ හිතේ යම්කිසි පීඩාවක් තිබුණා නම් අපේ හිතේ යම්කිසි තදවීමක්, හිරවීමක්, ආතති ගතියක් තිබුණා නම් අපේ පරයන්කේ අවසන් වෙනකොට ඒවා සෑහෙන දුරට සමනය වෙලා තියෙනවා. එහෙමනම් අන්න අපේ ගමන සාර්ථකයි. අපි හරියට ඇතුළතදී මේ පරයන්කේ ඇතුළේදී අපි කටයුතු කරලා තියෙනවා. එහෙම නැතුව අපි පරයන්කෙන් නැගිටිනකොට කලින්ට වඩා ආතතියක් හිතේ තියෙනවා නම් හිත තද වෙලා, හිර වෙලා, ඔළුව බර වෙලා, ඔළුව කැක්කුම් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අපි වරද්දගෙන. ඒ නිසා පොඩ්ඩක් ඔතන සකස් කරගන්න. එතකොට අපිට ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. හයවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මනේදී ඇතැම් විට ශරීරය පැද්දී සමබරතාවයේ ගිලිහි පැත්තකට වීසි යන බව නිරීක්ෂණය විය. දෙවැනි පාදවල ස්පර්ශයට සිහිය යොමු වන අතරතුර ඊට වඩා වැඩි කාලයක් මනස තුල අතෝරක් නැති සිතුවිලි වලට අවධානය යොමු විය. බාහිර පරිසරයට වඩා මනස තුල කන් කේන්ද්‍රීය වැඩිපුර දැනිනි. තුන්වෙනි ප්‍රශ්නය. සක්මනේදී හැරීමේ අවස්ථාවල ඇවිදින විට ඒකාකාරීව පැවත යන සතිය වෙනස් වන නිසා හැරෙන්නේ නැතුව ඇවිදින්න තිබුණා නම් හොඳයි යයි සිතුමි. උපදේශක් පතමි. අවසානයි ස්වාමී. හොඳයි. එතන සක්මනේදී හැරෙන්න තියෙන එක, චේතනාපූර්වකව ඇවිදින්න තියෙන එක, අරගෙන යන්න තියෙන එක, මේවම තමයි සක්මනේ තියෙන බාධාවන්. නැත්නම් සක්මනේ තියෙන අභියෝග. ඉතින් අපි ওই ටික ජය ගන්නවා කියන එක තමයි සක්මනේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ නිසා මෙතන හැබැයි ඉතින් මූලික පොඩි අභියෝග ටිකක් ඔය තියෙන්නේ. ඔය ටික ජය ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉතින් වෙලාව අරගෙන ඉවසිල්ලෙන් යන්න. උංගා කලබල වෙන්න එපා. මේකට කාලයක් ගන්නවා. ඉතින් අර ඉවසීම තියාගෙන දිගට කරන එක තමයි වැදගත් වෙන්නේ. දිගට කරගෙන යන්න මේ ලොකු ගැටලුවක් නැහැ. අර තමයි ඉක්මනට මේක කරගන්න ඕනේ වගේ ගතියක් නිකන් අර වார்த்தාවේ පෙන්눔 කරනවා. ඒක අත්හැරලා දාලා. මොකද මේක අර කලබල වෙලා කරගන්නත් බෑ. නොකර කරන්නත් බෑ. ඉතින් අනිවාර්යෙන් මේක යෙදෙන්නත් ඕනේ. යෙදෙන වෙලාවදී හිත බොහොම සමබරව තියාගෙන, සංසුන්ව තියාගෙන වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. හත්වෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කිසියම් කලබල වීමකදී වරහන් ඇතුලේ තවත් අය බනින අවස්ථාවකදී සිතට අරමුණ වේගයෙන් පැමිණේ. හෘදය වස්තුවේ කටුක වේදනාවක්ද දැනේ. වේදනාව දෙස බලා සිටින විට වේදනාව ඇති වී වැඩි වී නැතිවන වේදනා පෙළක් ලෙස පෙනේ. නමුත් ඉවර වීමක් නොමැත. අරමුණ දෙස බලන විට අරමුණ නැතිව යන අතර වේදනාවද නැති වී යයි. නමුත් අරමුණු දෙස බැලීම නතර කර විගස නැවත අරමුණු එන්නට වෙයි. සිත කියවන්නට වෙයි. මෙවැනි අවස්ථාවක කුමක් කළ යුතුද? තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. ඔව් දැන් එක එක විදිහට ඉතින් යන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් බයිනකොට ඒ කියන්නේ දැන් අපි ටිකක් භවනාවක් වඩපු කෙනෙක් නම් එතෙන්දී බනිනකොට අපි එකපාරටම ඒකට ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතුව අපේ හිතේ මොනවාද මේ අණුව පහළ වෙන ස්වභාවය. හිත නිකන් ඒකට ප්‍රතික්‍රියා දක්වන්න හදන හැටි, මේ ගැන හිතේන ප්‍රතිරෝධය, ඊළඟට නොරුස්නා ගති පහළ වෙන හැටි, දෙකක් කියන්න ඕනේ කියලා හිතන හැටි, හිත නිකන් ඇවිස්සෙන්න හදන හැටි, මූණේ මාංශ පේශි තද වෙලා කේන්ති යන හැටි, අන්න ඒ වගේ යාට Tamanව නිරීක්ෂණය කරගන්න පුළුවන් නම් වඩාම සුදුසුයි. ඉතින් එතකොට අපිට ඒ අවස්ථානුකූලව එතෙන්දී අපි නිකන් කේන්ති ගිහිල්ලා ගහන්න බනින්න යන්නේ නැතුව අපිව দমনය කරගන්න පුළුවන්. ඒකට ඉතින් ඇත්තටම අපි තුල යම්කිසි සතියක් දියුණුලා තියෙන්න ඕනේ. අර හිත දිහා බලලා යම්කිසි පුරුද්දක් තියෙන්න ඕනේ. එහෙමනම් මේ ඇවිල්ලා තියෙන්නේ හොඳ අවස්ථාවක්. මේ මම වඩපු භාවනාව කතරම් දුරට මම ප්‍රගුණ කරලා තියෙනවද, වඩාගෙන තියෙනවද, මේ වගේ සත්‍ය සිදුවීමකදී මට කොයිතරම් දුරට මාව দমনය කරගන්න පුළුවන්ද කියන එක ගැන හොඳ තක්සේරුවක් ඇති කරගන්න අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. කියලා අන්න Tamanට පුළුවන් මේකෙන් ප්‍රයෝජනෙ ගන්න. ඉතින් අනිත් පැත්තෙන් ඉතින් වෙන ක්‍රම ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. මේ මොකක් හරි පෙර කරපු කර්මයකට තමයි මට මේ ඔක්කොම ටික මේ අහන්න උනේ කියලා ඉතින් පොඩ්ඩක් Tamanව দমনය කරගන්නත් පුළුවන් ඉතින්. හැබැයි ඊට වඩා ඉතින් ඊටාම සාර්ථකයි, ඊටාම හොඳයි. අර වගේ සතියෙම ඉස්සරහට දාගෙන යන එක. එහෙම නැත්නම් ඉතින් පුළුවන් මේ තැනත්තා ඉන්න දැම් ටිකක් ව්‍යාකූල වෙච්ච මනසින් නැත්තම් කෝපාවිෂ්ඨ මනසකින් මමත් ඉතින් එයාට කෝපාවිෂ්ඨ වෙන්න ගියොත්, මමත් එයාට වෛර කරන්න ගියොත් මමත් නිකන් අර පැටලෙන එකයි වෙන්නේ. මේ වෙනුවට මම මේ වෙලාවේදී ඉවසන්න ඕනේ. මේ වෙලාවේදී මම නිශ්ශබ්ද වෙන්න ඕනේ. මේ වෙලාවේදී මම කේන්ති ගන්න ගිහිල්ලා ආරවුලක් ඇති කරගන්නවා වෙනුවට මම සංසිඳෙන්න ඕනේ කියලා අන්න Tamanට අවවාද කරගෙන එහෙම යන්නත් පුළුවන්. ඉතින් එක එක විදිහට මේක බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙනවා. ඉතින් මේ දෙයට මුහුණ දෙන මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන ආකාරය ඉතින් අර Taman හොඳට කාලයක් තිස්සේ භාවනාව වඩපු කෙනෙක් නම්
තමන්වම පරීක්ෂා කරන්න මේක යොදා ගන්න. තමන්ගේ හිතේ දැන් කොතරම් දුරට දමනයක් වෙලා තියෙනවද? කොතරම් දුරට මේ අනිත් කෙනෙක් දොස් කියනකොට එතෙන්දී කෙනෙක් හදන්න යන්නේ නැතුව, පුජ්‍යලයක් හදන්න යන්නේ නැතුව, මමෙක් හදන්න යන්නේ නැතුව මට මේක අහගෙන ඉන්න පුළුවන්ද? ඇතුලේ කෙලස් අවදි වෙනකොට ඒක දැනගෙන මට වාසය කරන්න පුළුවන්ද? ඒකෙන් මම ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව වාසය කරන්න පුළුවන්ද කියලා තමන්වම පරීක්ෂා කරගන්න යොදා ගන්න. ඒක තමයි ඉතින් යන්න පුළුවන් මට හිතෙන විදිහට සෑහෙන හොඳ ප්‍රගුණ මට්ටමක් කියලා කියන්නේ. ඉතින් අපිට ඒ වගේ තව කෙනෙක් බනිනකොට අපිට සංසුන්ව ඉන්න පුළුවන් නම් අන්න ඉතින් අපි සෑහෙන ඒක මේ නිකන් අඥාන උපේක්ෂාවක් නෙමෙයි මම මේ කතා කරන්නේ. වඩපු දහම ප්‍රගුණ කිරීම හරහා පැමිණි උපේක්ෂාවක් අපිට පවත්වන්න පුළුවන් නම් අන්න ඊටාම වටිනවා. හොඳයි. ලිඛිත ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව්. වහන්සේගේ අවසර ලැබෙනවා නම් chat එකේ ප්‍රශ්නයක් තියෙනවා කාල වේලාව තියෙනවා නම් අහන්න කියලා. තව එක්කෙනෙක් අත ඔසවාගෙන ඉන්නවා ස්වාමින් වහන්සේ. ඔව් විනාඩි 5ක් දෙන්න පුළුවන්. මම chat එකේ ප්‍රශ්නේ කියන්නම්. තෙරුවන් සරණයි, if time permits, can Bante briefly explain how the within bracket anusaya keles prahaniya happens during vipassana bhavana? Much merit to all. ස්වාමීන් වහන්සේ සිංහලෙන් උත්තර දෙන්න කියලා තියෙනවා. මේ දැන් අනුසය කෙලෙස් අපිට එකපාරටම ඒ කියන්නේ අනුසය තියෙනවා කියලා අපි තේරුම් අරගෙන නැත්නම් අපි උපකල්පනය කරගෙන අනේක තමයි වඩාම සුදුසු. අනුසය කෙලෙස් අවස්ථානුකූලව ඒ හේතුන් හරහා මතුවෙන්න පුළුවන්. ඒ මතුවනහම තමයි අපි ඒක දැක ගන්න තියෙන්නේ. එතකොට ඔන්න හිතේ මතු පිටට පැමිණෙනවා. අපි එතකොට කියනවා ඔන්න පරිඋත්ථාන මට්ටමට පැමිණියා කියලා. ඒ වෙලාවේදී අන්න අපිට පුළුවන් කෙලෙස් හඳුන ගන්න. මේ යම් හේතුන් සකස් වුණා. හේතුන් සකස් වීම හරහා ඔන්න ආයෙත් ඔන්න කාමච්ඡන්දයක් මතුවෙලා. ආයෙත් ඔන්න ව්‍යාපාදයක් මතුවෙලා. ආයෙත් ඔන්න හිතේ මොකක් හරි විසිරීමක් සිද්ධ වෙලා. ඉතින් මේවා අනුසය නොතිබෙන්න මෙහෙම දෙයක් වෙන්න බෑ. දැන් අපේ හිතේ කාමරාග අනුසයක් නැත්තම් කාමච්ඡන්දයක් පහළ වෙන්න විදිහක් නැහැ. අපේ හිතේ පටිඝ අනුසයක් නැත්තම් ව්‍යාපාද නීවරණයක් පහළ වෙන්න විදිහක් නැහැ. ඒ නිසා අපේ හිතේ කොයි වෙලාවක හරි නීවරණයක් අපිට හඳුනා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉතින් යට ඔක්කොම තියෙනවා තාම. කාමරාගෙත් තියෙනවා, ව්‍යාපාදෙත් තියෙනවා, ඔක්කොම තියෙන අනුසය තියෙනවා යට. ඒ නිසා අපිට නිහතමානී වෙන්න අවශ්‍යයි. මේ යට ඔක්කොම තාම තියෙනවා. දැන් නම් මං සිල් අරන් ඉන්නේ කියලා ඉතින් අර පොඩ්ඩක් තමන්ව පොඩ්ඩක් අව탁සේරු කරගෙන මේ ගමන යන්න අවශ්‍යයි. ඉතින් එතකොට තමයි මේ මතුවෙන කෙලෙස් නැවත නැවත දැක ගැනීම හරහා මේ ටික දුරු කරගන්න පුළුවන්. තව ඉතින් බුදුහාමුදුරුවෝ පැති කියනවා. දැන් උදාහරණයක් වශයෙන් තව ඔය අනිත්‍ය ලක්ෂණය ගැන බුදුහාමුදුරුවෝ අනිච්චානුපස්සනාව ගැන කියන සූත්‍රවලදී එහෙම බුදුරයන් වහන්සේ නැවත මතක් කරනවා මේ හොඳට කෙනෙක් අනිත්‍ය ලක්ෂණය ප්‍රගුණ කරනවා නම් ඇතිවීම නැතිවීම ස්වභාවය නැවත දකිනවා නම් ඒක මේ කයේ විතරක් නෙමෙයි වේදනාවන්ගේ සිතුවිලි වල ඕනම ධර්මතාවයක මේ ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට දකිනවා නම් ඒ අනිත්‍යානුපස්සනාව බහුලීකృత කරනවා නම් බුදුරාමුදුරු කියනවා මේ සියලු අනුසය කාමරාගං පරියාදීයති සමූහන්ති පටිඝානුසයන් සමූහන්ති පරියාදීයති ඔන්න ඒ වගේ වචන වලින් විස්තර කරනවා හොඳට මේ ඒ අනුසය ධර්ම ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා කියලා. මොකද එයා කරන්නේ මතුවෙන හැම දෙයකම මේ ගෙවෙන ස්වභාවය දකිනවා. මතුවෙන ස්වභාවයක් දකින ගන්නවා ඕනනම් පුළුවන් නම් නැත්නම් ඉතින් ගෙවෙන ස්වභාවයක් දකිනවා. ඉතින් මේකේ එල්බ ගන්නව වෙනුවට ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණයම ප්‍රකට කර ගන්නවා. ඉතින් ඒ හරහා අනුසය ප්‍රහාණය වෙන බව කියනවා. ඊට අමතරව ප්‍රපංච සමනය වීම හරහා අනුසය ප්‍රහාණය වෙන බවත් කියනවා. දැන් ඒක එනවා මේ මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම එතෙන්දී බුදුහාඳුරෝ කියනවා මේ ඇහෙන් රූප දැකලා කතන්දර ගතකතා යන්නේ නැතුව මේ ප්‍රපංච සමනය කරගෙන සංසුම් මනසකින් වාසය කරගන්න පුළුවන් නම් ඒ තැනත්තට අනිත් අය නම් ඒව ඔස්සේ යනවා අනිත් අය නම් ප්‍රපංච කරනවා කතන්දර ගොතනවා ඉස්සර මමත් කළා හැබැයි දැන් නැහැ කියලා අන්න Tamanට තේරෙනවා නම් මේ දැකපු රූප ඔස්සේ කතන්දර ගොතන්නෙත් නැහැ ඇහිච්ච දේවල් ඔස්සේ කතන්දර ගොතන්නෙත් නැහැ මේ විදිහට පුළුවන් තරම් මේ ප්‍රපංච සමනය කරගෙන විතර්ක සමනය කරගෙන සංසුම් මනසකින් නිශ්ශබ්ද මනසකින් වාසය කරන්න පුළුවන් නම් ඒ හරහාත් අනුසය ප්‍රහාණයක් ආශ්‍රවශය වීමක් පෙන්눔 කරනවා. ඒ නිසා එක ක්‍රමයක් කියලා නැහැ. ක්‍රම රාශියක් බුදුහාඳුරෝ පෙන්ලා තියෙනවා. ඉතින් අපිට මතක් වෙන ක්‍රමේ ඒ අවස්ථානුකූලව යෙදෙන ක්‍රමේ පාවිච්චි කරන්න. ඉතින් අහවල් එකම පාවිච්චි කරන්න කියලා නියමයක් නැහැ. Tamanට ඉගෙනගෙන තියෙන Taman ප්‍රගුණ කරලා තියෙන ඕනම ක්‍රමයක් පාවිච්චි කරන්න. පාවිච්චි කළා ඒ කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගන්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ
චාමි කියලා කෙනෙක් විනාඩි 2ක් ඉල්ලලා තියෙනවා අත උස්සගෙන හරි. ඉන්නවා. විනාඩි 2ක් දෙන්න පුළුවන්. චාමි අන්මියුට් කරලා කතා කරන්න. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙට මම දීර්ඝ කාලයක ඉඳලා උත්තර හොයනවා මට අහන්න කෙනෙක් නැහැ. මම කලිනුත් යොමු කරා නමුත් මට පිළිතුර පැහැදිලි වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. මීට අවුරුදු 2කට පමණ පෙර භාවනා කරන්න ගිහිල්ලා ස්වාමීන් වහන්සේ භාවනා පිළිබඳ අත්දැකීමක් තිබුණ නැහැ. මම හුස්ම දිහා රැස් දෙකෙන් වගේ බලන් ඉන්න ගිහිල්ලා ස්වාමීන් වහන්සේ හිසේ ඉහළ ප්‍රදේශයේ සහ නාසයට පහළින් යම්කිසි වේදනා ගතියක් ස්වාමීන් වහන්සේ ලොකු වේදනාවක් නෙමෙයි යම්කිසි ඉදිකටු වයින් වගේ ගතියක් දැන් අවුරුදු 2ක් තිස්සේම ස්වාමීන් වහන්සේ මේක තියෙනවා. මේක නැති වෙන්නේ නැහැ. වැඩක් පළක් කරනකොට මේක පැහැදිලිව දැනෙන්නේ නැහැ. නමුත් අර නිකන් ඉන්න වෙලාවට හරි ආනාපාන සතියට හරි ගිය ගමන් මේක තමයි මතුවෙන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ආනාපාන සති දිගටම කරන එක හොඳ නැද්ද? එතකොට වෙන භාවනාවකට යන්න ඕනද? මේකෙන් මිදෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා කොහොම කරුණාවෙන් පහදා දෙන්න ඉල්ලා සිටිනවා. ඔව්. නෑ ඔක මිදෙන්න අවශ්‍ය නැහැ. මේක ප්‍රයෝජනෙට ගන්නයි තියෙන්නේ. දැන් අපි ආනාපාන සතියේ වැඩලා ආනාපාන සතිය ඔස්සේම යන ක්‍රම තියෙනවා. හැබැයි දැන් මහත්යට ඇවිල්ලා තියෙන එකේ වෙනත් ක්‍රමයක්. ආනාපානයේ හරහා හිතේ ඒකාග්‍රතාවයක් දියුණු වුණා. ඊට පස්සේ දැන් කායික වෙන අරමුණක් දැන් හොඳට ප්‍රකට වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රකට වෙච්ච අරමුණ අපේ ප්‍රයෝජනෙට ගන්න. S2 පියාගත්ත පොඩ්ඩක් දුරට ආනාපානය වැඩුවා. එතකොට මොන්න අරමුණ මතුණා. ඒ අරමුණ විපස්සනාවට නම් ගන්න උත්සාහන්ත වෙන්න. ඒ හරහා ප්‍රඥාවක් දිනු කරගන්න පුළුවන්. හොඳට ඒ අරමුණ දිහා අපි එකඟ වෙච්ච මනස යොමු කළා. ඒක හොඳට විනිවිද දකින්න උත්සාහන්ත වෙනවා. මේක විශ්ලේෂණය කරන්න විමසන්න උත්සාහන්ත වෙනවා. එතකොට අපිට හොඳ විපස්සනා නුවණක් ඒ හරහා අවදි කරගන්න පුළුවන්. ඒ නිසා මේක කරදරයකට ගන්න එපා. ඒ වෙනුවට මේක ප්‍රයෝජනෙට ගන්න. ඇහුණාද? ස්වාමීන් වහන්සේ අන්මියුට් කරලා කරේ ලැබෙන්නේ නැති. ඒක තමයි මේ ඒ මතුවලා තියෙන දේ නරකක් නෙමෙයි. දැන් අපි දකින්න ඒක දිහා බලන දෘෂ්ටි කෝණය වෙනස් කරගන්නයි තියෙන්නේ. අපිට විපස්සනාව සඳහා හොඳ අරමුණක් දැන් මතුවලා තියෙනවා කියලා තේරුම් අරගෙන ඒක වාසියට ගන්න. එකඟතාවයෙන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසර ඒ ස්වාමීන් වහන්සේ මම හිතා හිටි ස්වාමීන් වහන්සේ මම භාවනාව වැරදියට කළා මගේ දෝෂයක් කියලා ස්වාමීන් වහන්සේ. ඒක එහෙම දෝෂයක් නෙමෙයිද ස්වාමීන් වහන්සේ? නෑ. ඒ කියන්නේ දැන් අපි කොහොමත් ආනාපාන සතිය වඩලා ආනාපාන සතිය විතර නෙමෙයි මොකක් හරි ක්‍රමයක් කරහා හිතේ ඒකාග්‍රතාවයක් දියුණුනහම ඔය වගේ කායික කම්පන චංචල ස්වභාවයන් යම් කායික අරමුණු මතුවෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. ඒවා මේ අපි බලෙන් මතු කරගත්ත දේවල් නෙමෙයි. ඒවා කොහොමත් තියෙනවා. අර හිත එකඟ වුණාට පස්සේ දැන් ඒක ප්‍රකට වුණා. මේක මතුවලා ආවා. දැන් අපිට තියෙන්නේ ඒ ඒකාග්‍රතාවයෙන්ම පාවිච්චි කළා ඒ මතුවෙච්ච අරමුණ හොඳට නිරීක්ෂණය කරන එක. ඒ හරහා අන්න අපිට නුවණක් දියුණු කරගන්න පුළුවන්. නැවත නැවත ඒක නිරීක්ෂණය කරන්න. ඉතින් ඒක එතකොට සමහරවිට අපේ නිරීක්ෂණය හරහා ඕක දුර වෙන්නත් පුළුවන්. ඒකෙත් අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉතින් අපිට තව අරමුණක් පාවිච්චි කරන්න පුළුවන් තව සතිය දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න. ඒ නිසා මේවා අපිට කියන්නේ දැන් මතන අනිත් පැත්තෙන් තියෙන්නේ දැන් මහත්තයා බලාපොරොත්තු වෙනවා මේ කය මට ඕන විදිහට හැසිරෙයි කියලා. ඉතින් එහෙම එකක් නැහැ. මේ කය හැසිරෙන්නේ යාට ඕන විදිහට. ඉතින් ඒකත් තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ මතුවෙන අරමුණු නිරීක්ෂණය සඳහා අපේ හිතේ තියෙන්න ඕනේ හොඳ විවෘත බවක්. මම මෙහෙම වෙයි කියලා හිතාගෙන භාවනාව කරනව නෙමෙයි ඕන දෙයක් ආපු දෙන් මම එන දේ දිහා බලනවා කියලා අන්නේ විවෘත මනසක් ඇති කරගෙන දිගට කරගෙන යන්න. වෙලා තියෙන එක අකරතැබ්බයක් නෙමෙයි හොඳක් කියලා අරගෙන යන්න ඉස්සරහට. හොඳයි. එහෙනම් ඉතින් අපේ කාලයත් අවසానයි. මේ සෑහෙන වෙලාවක් ඉතින් අද අපි ප්‍රියංකා මෑණියන් ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්න. හොඳයි. ඉතින් අපි එතකොට අදත් පැයකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඒ නිසා අපි මේ ධහම ප්‍රගුණ කරගන්න උත්සාහන්ත වෙමු. සෑහෙන පිරිසක් ඉතින් තම තමන්ගේ අත්දැකීම් හෙළි කරා. ඉතින් ආධුනික යෝගීන් පිරිසකුත් මෙතන ඉන්නවා. අපේ පුංචි ස්වාමීන් වහන්සේලා මුල් මට්ටම් වල ඉන්නවා. ඉතින් ඒ වගේම තවත් පිරිසක් ඉතින් මේ ධහම දියුණු කරගෙන යනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි දැක ගන්න, ඒක අත්දැක ගන්න උත්සාහන්ත වෙමු. ඒ සඳහා හැම දිනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.